ඇහෙනවනේ? ඇහෙනව නේද? ඔව්. ආ මේ රනිදු ෆස්ට් ටයිම් නේද මේක මේ ඔව් සර්. සර් කියන්න එපා සර් කියන්න එපා. සර්ලා නැහැ මේ මනෝලෝචනේ මොකද්ද යෝවුන්ද? ඔව්. ඔව්. යෝවුන්නේ. වගේ සංවිධානය කරන යොවුන් ගෝන් ප්‍රී තරඟාවලියේ අවසාන පූර්ව වටේ තරඟයකයි අද අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ තරඟාවලිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් වට කාණ්ඩ දෙකකින් පවත්වලා ඒ කාණ්ඩ දෙකේම ඉදිරියෙන්ම හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින් 4 දෙනෙක් තෝරාගෙන අවසාන පූර්ව තරඟ පවත්වනවා. ඉතින් අද දිනේ තරඟ දෙකක් පැවැත්වෙනවා. ඒ කියන්නේ අවසාන පූර්ව තරඟ දෙක ක්‍රීඩකයන් දෙදෙනාටම වයිට් ගේම් එකකුයි බ්ලැක් ගේම් එකකුයි හම් වෙන විදිහට. ඉතින් මේ තරඟ වලින් ජයග්‍රහණ කරන දෙන්න අතර අවසාන තරඟය හෙට ඒත් තරඟ දෙකක අවසාන තරඟයක් විදිහට පැවැත්වෙනවා හෙට. ඉතින් අද අපි ඉන්නේ අවසාන පූර්ව තරඟේ. ඉතින් අද උදේ අවසාන පූර්ව තරඟේ පළවන වටේ තරඟ පැවැත්වුණා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරනවා. මේ වෙලාවේ පැවැත්වෙන්නේ හවස 3ට ආරම්භ වුණා දෙවන වටය අවසාන පූර්ව තරඟවල. ඉතින් අද මාත් එක්ක එකතු වෙනවා මේ විකාශය ගෙන ඉන්න විශේෂ මුත්තෙක් අපේ ආර්ක ශූර රනිදු ලියනගේ සුබ සන්ධ්‍යාවක් රනිදු. සුබ සන්ධ්‍යාවක්. අපි ගොඩක් කැමති රනිදු වගේ කට්ටිය මේ වගේ වට එකතු වෙන එක. ඉතින් මං හිතන්නේ නරඹන අයට වුණත් හොඳ අවස්ථාවක් ලංකාවේ ජාතික ශූරයා මොනවද කියන්න තියෙන්නේ හිතන ආකාරයේ ඒ දේවල් ගැන. ඉතින් අපිත් එක්ක කලින් මේ වගේ දේවල් වලට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයත් එක්ක සම්බන්ධ වුණා. ලංකාවේ දැන්ට ශ්‍රේණිගත කිරීම වලින් ඉහළින්ම සිටින හර්ෂණ තිලකරත්න, ඒ වගේම දක්ෂ යොවුන් ක්‍රීඩකයෙක් වන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන සුසල් සිල්ලා, අකිල කාවින්ද සහභාගී වුණා ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් වන. ඉතින් අද අපිට අවස්ථාව ලැබිලා තියෙනවා රනිදුව සම්බන්ධ කරගන්න. ඉතින් අපි ගොඩක් සජීව විකාශය අද ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් බලන් ඉන්න අයට රසවත් එකක් වෙයි කියලා අපි හිතනවා රනිදුත් එක්ක. ඉතින් අපි තරඟාවලියේ දැනට තත්ත්වය ගැන හිතුවොත් මේ යොවුන් ගෝන් ප්‍රී තරඟාවලිය 14න් 15 තරඟයක් විදිහට තමයි පැවැත්වෙන්නේ. ඉතින් අපි කලින් කිව්වා වගේ කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වුණා මුලින්ම. ඉතින් මේ තියෙන්නේ පළවෙනි කාණ්ඩේ ගෲප් X කාණ්ඩය ලෙස පැවැත්වපු එකේ ඉදිරියෙන්ම අවසන් කරේ Women's Candidate Masters සනුදුලා දහන්දී අකුණු 11න් 9.5ක් අරන් බොහොම පහසුවෙන් ඒ කාණ්ඩය ජයග්‍රහණය කරා. දෙවන ස්ථානය ලබාගත්ත පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දිනුල් වින්සිත වීරසේකර ලකුණු 8ක් ලබාගෙන. ඉතින් මේ දහම්දි සහ දිනුල් දෙන්න ඊළඟ අවසාන පූර්ව තරඟවලට සුසුකම් ලැබුවා මේ කාණ්ඩයෙන්. ඉතින් අපි හිතුවත් රනිදු මං හිතන්නේ දහම්දි මෑතකදී තිබ්බ තරඟාවලි සියල්ලෙන් වගේ ඉතාමත් හොඳට ක්‍රීඩා කරා. ඉතින් මේ තරඟවලත් මේ X කාණ්ඩේ තරඟ බැලුවමත් පේනවා ලකුණු 9.5ක් කරන් එකමාරක් ඉදිරියෙන් දෙවෙනි ස්ථානයට අවසන් කරපු දිනුල්ට වඩා ආරම් තියෙනවා. ඉතින් ඉතාම හොඳට රේටින් වයිස් ගත්තාම දහම්දි තමයි මම හිතන්නේ ෆේවරිට්. ඒක සාමාන්‍යයෙන් ටිකක් අසාමාන්‍ය දෙයක්. අපි සාමාන්‍යයෙන් දකින්නේ එක වයස් කාණ්ඩයක ක්‍රීඩක කරන කට්ටිය දැක්කහම ක්‍රීඩකයන් ගොඩක් වෙලාවට ඉදිරියෙන් ඉන්න ක්‍රීඩිකාවන්ට වඩා එනවාට දහම්දි ගොඩක් ඉදිරියෙන් සිටිනවා මෙතන ඉන්න අනිත් ක්‍රීඩකයන්ට වඩා. ඉතින් දිනුල්ගේ අපි පර්ෆෝමන්ස් එකත් ගොඩක් අගය කරන්න ඕන. විශේෂයෙන් දිනුල්ගේ අපි රේටින් එක බැලුවොත් 1267යි. ඊට වඩා ගොඩක් ශ්‍රේණිගත කිරීම 40 ගණන් දුකයි ප්ලස් වෙනවා.
මේ තරගාවල 140 ගානක්. ඒ කියන්නේ 1400ට විතර කෙලින්ම වැඩි කරගන්න අවස්ථාව හම්බ වෙනවා මං හිතන්නේ. ඉතින් ගොඩාක් ඉතින් අපි ගොඩක් වෙලාට දකින ප්‍රශ්නයක් තමයි රේටින් අඩු අයට තමන්ගේ හැකියාව තිබ්බට තමන්ගේ රේටින් වලට වඩා ඒ රේටින් වැඩි කරගන්න අවස්ථාවක් නැතිවීම. මොකද ගොඩක් වෙලාවට තමන්ට ක්‍රීඩා කරන්න වෙන්නේ තමන් වගේම හැකියාවට වඩා රේටින් එක අඩු අයත් එක්කමයි. ඉතින් එතකොට තමන්ගේ ඇත්තම තියෙන හැකියාව පෙන්වන්න රේටිං වලින් එක පෙන්වන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඉතින් මේ වගේ තරගාවලි චෙස් සම්මේලනය සංවිධානය කරාම ඇත්තටම දක්ෂ ක්‍රීඩකයන්ට අර 1200 ගණන් වල 300 ගණන් හිර වෙලා ඉන්න ක්‍රීඩකයන්ට තමන්ගේ 1400ක් 500ක් තියෙනවා නම් ඒ ස්ට්‍රෙන්ත් එක ඒක පෙන්වන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් මෙතන ඒක අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙන බව තමයි අපිට පේන්නේ. අපි දැන් Y කාණ්ඩයට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ අනිත් කාණ්ඩේ Y කාණ්ඩේ තරග තිබ්බ ආකාරය. ඒ ගැන රනිදු අපි කිව්වොත් දෙන්නෙක් සම ලකුණු 11න් ඒ X කාණ්ඩයට වඩා Y කාණ්ඩේ බොහොම තියුණු බවින් වැඩි ස්වභාවයක් ගිහිලා තියෙනවා. සම වශයෙන් අවසන් කරලා තියෙනවා. දිනුවර සෙනවිරත්න. ඔව් සෙනවිරත්නයි බ්‍රිජේෂ් දෙන්න. ඔව් ඉතින් දිනුවර සෙනවිරත්න කුරුණෑගල මලිය දේව විද්‍යාලයෙන් බිහිවුණ චෙස් ක්‍රීඩකයෙක්. එතකොට බ්‍රිජේෂ් කියන්නේ කොළඹ ගේට්වේ අන්තර්ජාතික පාසලේ. ඉතින් ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් දෙන්නෙක්. එතකොට ඒ දෙන්නත් සුදුසුකම් ලැබුවා අවසාන පූර්ව තරඟවලට. ඉතින් අවසාන පූර්ව වටේ එතකොට එක කාණ්ඩයක පළවෙනි ස්ථානය දිනාගත් ක්‍රීඩකයා සමග අනික් කාණ්ඩේ අනුශූරතාවය දිනාගත් ක්‍රීඩකයා තමයි එතකොට කියන්නේ. ඉතින් අපි කලින් බැලුවා වගේ මේ දිනුවර සෙනවිරත්න එක්ක අනික් කාණ්ඩේ දෙවන ස්ථානය ලබාගත් දිනුල් වින්සිත වීරසේකර තමයි තරඟ වදින්නේ. එතකොට මේ කාණ්ඩේ ප්‍රථම ස්ථානය දිනාගත් දහම්දී එක්ක අනික් කාණ්ඩේ දෙවන ස්ථානය ලබාගත් බ්‍රිජේෂ් තරඟ වදිනවා. ඉතින් දැන් අපි තරඟ වලට යමු වෙමු. මේ තියෙන්නේ අපි මේ තරඟවල දැනට තරඟ තියෙන තත්ත්වය. ඉතින් මේ තරඟය සෑහෙන දුරක් නෑ මේක මං හිතන්නේ පළවෙනි වටේ තරඟය. අපි ඔව් පළවෙනි දෙවෙනි වටේ තරඟ තාම යනවා. හවස දැනට පැය දෙකකට වඩා ක්‍රීඩා කරලා තිනවා. මේ තියෙන්නේ අපි මේ තරඟවල දැනට තත්ත්වය බලලා උදේ තරඟවල මොකද උනේ කියලා බලමු. ඉතින් මේ තරඟය බ්‍රිජේෂ් සහ දහම්දී අතර තරඟය. ඉතින් මේක බලපු ගමන් මොකද හිතෙන්නේ? අපි මුලින් ඉඳන් අපි පස්සේ බලමු නේද රනිදු. දැනට පොසිෂන් එක බැලුවාම අපිට පේන විදිහට දැනට මැටීරියල් පැත්තෙන් ගත්තොත් සමාන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ රුකුයි පොන්ලා නයිටුයි පොන්ලා 6 දෙනෙක් ඉන්නවා දහම්දිට. ඒ වගේම වයිට් පොන් කෙනෙක් ඉන්නවා D5 වල. ඉතින් ඒක අපි මේ තරගය බොහොම තියුණු තරගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ඊළඟ තරගයට පොඩ්ඩක් බලමු මොකද වෙන්නේ කියලා. අනිත් තරගය දැනට මොකද වෙන්නේ කියලා. ඒ තරගයත් ඉතාම තියුණු තරගයක් තියෙන බව තමයි පේන්නේ. මේ තරගයේ අපි දැනට තත්ත්වය ගත්තොත් දිනුල් සහ දිනුවර එක්ක අතර තරගය. ඉතින් දෙවන තරගය. අපි පළවෙනි තරගයේ මොකද උනේ කියලා ස්වල්ප මොහොතකින් අපි යමු පළවෙනි තරගයට. මේ තරගය අපි බැලුවොත් බ්ලැක්ගේ කිං ටිකක් අවදානම් තැනක ඉන්න. ඒ වුණාට බ්ලැක්ගේ පෝන්ලා ඉන්න ආකාරය මං හිතන්නේ ටිකක් අසාමාන්‍ය ආකාරයක් නේද රනිදු? පෝන්ලා ඔව් ගොඩක් පොසිෂන් එක වයිට් හොඳයි වගේ පේනවා. නමුත් පෝන්ස්ලා මං හිතන්නේ එක පෝන් කෙනෙක් ඩවුන්. ඒත් වයිට් ටිකක් හොඳයි පොසිෂන්.
ගොඩක් කියලාට පොසිෂන් එක බැලුවාම හිතෙන්නේ වයිට් ඒ පෝන් සැක්‍රිෆයිස් කරපු එකක්ද කියලා හිතෙනවා මේ බැලුවාම නම් මේ කියන්නේ වයිට් පොසිෂන් එක හොඳ කරගන්න වයිට් සැක්‍රිෆයිස් කරපු එකක්ද කියලා I think ඔව් G6 pawn සහ E6 pawn ලා දෙන්නම බේරගත්ත queen E8 දාලා ඉතින් අපි ඔව් ඒක තමයි අකුර මේ දැනට වටේ උන දේ හරිම වැදගත් මේ තරගේ ක්‍රීඩකයන්ට ප්‍රතිඵල ගන්න. එහෙනම් පළවෙනි වටේ මොකක්ද උනේ කියලා අපි පොඩ්ඩක් බලමු. මේ තියෙන පළවෙනි වටේ බ්‍රිජේෂ් සහ දහම්දි අතර තරංගය. ඉතින් මේකේ පේනවා අවසාන ප්‍රතිඵලය දහම්දි ජයග්‍රහණය කළා තියෙනවා black pieces අනුව. ඉතින් රනිදු මං හිතන්නේ මේ මැච් සිස්ටම් එකේ ගොඩක් අත්දැකීම් බහුල කෙනෙක් හැමෝටම වඩා මොකද ළඟදී තිබ්බ මෑතක තිබ්බ ගෝවන් ප්‍රී තරඟාවලියෙත් රනිදු ජයග්‍රහණය ලබා ගත්ත ජාතික ශූරතාවයට අමතරව ඒකෙදිත් මේ වගේ තරඟ අවසාන පූර්ව සහ අවසාන තරඟවලදී රනිදුට තරඟ දෙකක මැචස් මිනි මැචස් දිනලා තමයි සමහරලාට ජයපරාජයන් තොරව අවසන් වුණාම ටයි බ්‍රේක්ස් වලට යන්න වුණා. ඉතින් එහෙම තත්ත්වයක්. ඉතින් රනිදු අපි කිව්වොත් බ්ලැක් විදිහට පළවෙනි ගේම් එක ජයග්‍රහණය කරන එකත් එක්ක කොච්චර වාසියක් කරොත් දැන් මේක දහම්දි දිනලා තියෙනවා බ්ලැක් විදිහට. ගොඩක් නොකවුට්ස් වල සාමාන්‍යයෙන් බ්ලැක් එකක් දිනනවා කියන්නේ ඊට පස්සේ one and half විතරයිනේ ඕන වෙන්නේ. එතකොට ඉතින් ටූර්නමන්ට් සිටුේෂන් එක අනුව වයිට් ප්ලේ කරලා ඩ්‍රෝ එකක් වුණත් යන්න පුළුවන්. එතකොට බ්ලැක් එකක් එක වින් කරන එක ගොඩක්ම වැදගත්. ඔව් කොට දැන් මේ තරගය අපි ගිය විදිහ ස්කැන්ඩිනේවියන් ඔපන් ඩිෆෙන්ස් එකක් විදිහට පටන් ගන්න තියෙනවා. දැන් ස්කැන්ඩිනේවියන් ඩිෆෙන්ස් එක කොහොමත් ඉස්සරට වඩා ගොඩක් ජනප්‍රියයි මං හිතන්නේ. දහම්දි මං දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේක සෙල්ලම් කරනවා. ඔව් සාමාන්‍යයෙන් බිෆෝර් මේ මං හිතන්නේ තියරි මූව් එක knight f3 ප්ලේ කරලා තමයි වයිට් ප්ලේ කරන්න ඕනේ. f3 මේ වෙලාවේ බිෂප් c4 අදින එක ටිකක් සාමාන්‍යයෙන් අදිනවා අඩු වෙනවා. සාමාන්‍යයෙන් d4 knight f3 ගහලා තමයි බිෂප් c4 ඔප්ෂන්ස් වලට යන්නේ. මේ විදිහට g4 move එකත් අදලා තියෙනවා. h4 black d4 pawn කියන දෙන්නටම attack වෙනවා. අකොමත් b2 pawn ගත්තත් b1 දාලා b7 pawn වගේ ගාඩන් නිසා කොහොමද නැති වෙන්නේ නේද? queen එක බදලා සාමාන්‍යයෙන් ඔය opening points වල pawns ලා ගන්න අමාරුයි opening එකේ. මොකද එතකොට white ගොඩක් ලොකු play එකක් එනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ඔයගේ positions වල pawn මං තියෙනවා games වල queen b ගහම pawn ලා දෙක කැමති එකක් ගන්න කියලා කරලා ගහනවා සාමාන්‍යයෙන්. වැදගත් තීරණයක්. මොකද සාමාන්‍යයෙන් bishop takes e6 වගේ ටිකක් අවදානම් සහගත තත්ත්වයක් තියෙනවා නේද? ඒ නිසා මං හිතන්නේ ඒක හැබැයි king b8 කියපුවම bishop takes f6 කරන්න. ඔව් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ අවදානම black danton pawn කෙනෙක් අප් ඒ හින්දා ඒ ලොකු අවදානමකට යන්නේ නැතුව pieces develop bishop d6 වලින් white file එකක් වැහෙනවා ටිකක්. කොහොමද bishop කට e6 වගේ sacrifice එකක් පේන්න තියෙනකොට ටිකක් බයයි. මොකද ඒක knight e5 මේ knight e5 වගේ ඔව් දැන් knight e5 move එක මං හිතන්නේ white ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ black ගේ knight හොඳ තැනකට එනවා. white මේ වෙලාවේ white එක bishop කෙනෙක් දීලා තියෙන knight එක කපන්න. ඉතින් ඒක white මං හිතන්නේ නැහැ කැමැත්තෙන් කරන දෙයක් කියලා. ඒක කරන්න දෙයක් නැති නිසා white ගේ two bishops ලා දෙන අයින් වුණාම ගොඩක් dynamic play එක නැති වෙලා යනවා position. ඔව්. ඉතින් ආයෙත් මතක් කරනවා මේ දහම්දි සහ බ්‍රිජේෂ් අතර තිබ්බ අද උදේ තිබ්බ අවසාන පූර්ව තරඟවල පළවෙනි වටේ තරඟ. එතකොට තරඟ දෙකක් වෙනවා. දෙකෙන් එකමාරක් ජයග්‍රහණය කිරීම ඇති. ඉතින් මේ තරඟය දහම්දි බ්ලැක් විදිහට ජයග්‍රහණය කරපු තරඟය තමයි අපි පොඩ්ඩක් බලන්නේ කොහොමද උනේ කියලා. ඔව් මේ වගේ ප්‍රශ්න එකක් ඇවිල්ලා තිනවා බ්ලැක්ට දැන් මං හිතන්නේ
ideal position එකක්. මොකද double bishop advantage එක සහ pawn කෙනෙක් වැඩිපුර ඉන්නවා. එක්කම white ගේ king side එකේ pawn ලා ටිකක් ඕනවට වඩා ගිහිල්ලා තියෙනවා. මේක හොඳක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට නරකක් වෙන්න ඉඩ වැඩි මං හිතන්නේ මේ position එකේ. පොඩ්ඩක් ඉත්තු එහාට මෙහාට දෙන්නම මැනුවල් කරලා බලලා තියෙනවා මොනවද වෙන්නේ කියලා මම හිතන්නේ. knight එක g8 වලට දාලා තිනවා. knight ආපහු කරකවලා e7 හරහා ගන්න වගේ දෙයක් වෙන්නේ නැති. ඒක f5. ඔව් black ගේ majority එක තියෙන්නේ king side එකකින් හින්දා black කොහොමත් pawns ලා push කරන්න ඕනේ. මේ විදිහට ගේම් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් බ්ලැක්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මැජොරිටි එක කියන්නේ එකෙන් පාස් ෆෝන් කෙනෙක් හදාගන්න බැරි ප්‍රශ්නේ තිබ්බා. ඉතින් මේ white ගේ h5 pawn නිසා දැන් ටිකක් බ්ලැක් අන්තිමට h5 pawn attack කරනවා. මේ පොසිෂන් එකේ තමයි අපි අන්තිමට නතර වෙලා තියෙන්නේ. අපි හිතට දන්නේ නැහැ බ්‍රෝඩ්කාස්ට් එක white resign කරා කියලා නම් හිතෙන්නේ නැහැ මේ පොසිෂන් එකේ නේද? ඔව් white තාම ප්ලේ කරන්න පුළුවන්. හැබැයි white තප්පර 33යි තිබිලා තියෙන්නේ. සමහර විට ඊළඟ මූව් එක අන්තිම මොහොතේම හිතලා වැරදි මූව් එකක් flag down වුණාද දැන් flag down වෙන්න පුළුවන්. නැත්නම් සමහර විට මේ knight නෑ මේක rook h3 වගේ නේද natural move එක මේ position එකේ. ඔව් rook h3. ඔව්. නැත්නම් ඒ bishop e7 bishop g5 ආවෙන් පස්සේ f3 ඩිෆෙන්ඩ් කරන්න. bishop එක කරකවලා ඔව්. ඔව් ඉතින් එහෙම වෙලා දහම්දී තමන්ගේ තරගේ බ්ලැක් විදියට ජයග්‍රහණය කරා. ඉතාම වැදගත් ජයග්‍රහණයක් රණිදු කිව්වා වගේ. බ්ලැක් විදියට තරගයක් දිනනවා white ගේම් එකේ draw එකක් විතරයි අවශ්‍ය. අනිත් තරගය ගත්තොත් මේක හරියම රසවත් තරගයක්. මම හිතන්නේ මේක මටත් ලොකුවට බලන්න හම්බුන්නේ නැහැ. සිසිලියන් e6 එකක් විදියට. ඉතින් මේකේ අපි ක්‍රීඩකයෝ දෙන්නා ගැන මතක් කරොත් white සෙල්ලම් කරන්නේ දිනුල් වීරසේකර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. black සෙල්ලම් කරන්නේ දිනුවර සෙනගරත්න කුරුණෑගල මාලියදේව විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. අපිට දැන් අපේ Facebook සජීව විකාශයේ අපේ නරඹන අංජුල මිලාන් අපිට මේ කියනවා ඒක අර කලින් තරගේ white flag down වෙලා තමයි. බොහොම ස්තුතියි. අපි මොකද අපි දැන් මේ තරඟාවලියේ තියෙන ස්ථාන නිසා ඉඳන් නෙවෙයි සජීව විකාශයේ මේ ගෙන එන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඒක අපිට කිව්වට. ඒක flag down වෙලා තමයි ඒ තරගයේ කොහොමත් මම හිතන්නේ බ්ලැක්ට ජයග්‍රහණය කරන්න පුළුවන් පොසිෂන් එකක් තමයි තියෙන්නේ තිබ්බේ. ඉතින් ඊටාම වැදගත් ජයග්‍රහණයක් දහම්දී ලබා ගත්තේ. මේ තරගය අපි ගත්තොත් දිනුල් සහ දිනුවර අතර ඔව් a6 ඇදලා තියෙනවා. I think සිසිලියන් වෙනම can variation එක. හැබැයි bishop c5 එකට ගිහිලා තියෙනවා. මේක ගොඩක්ම සෙල්ලම් කරන variation එකක් නෙවෙයි මං හිතන්නේ. එහෙම තියෙනවා variation එකක්. ඒ වුණාට දක්ෂින අඩුයි. bishop d3 තමයි සාමාන්‍යයෙන් අලුත් bishop d3 move සාමාන්‍ය. ඔව් bishop d3 වලට bishop c5 move එක දැන් ගොඩක් අදිනවද එහෙම මේ රණදි? මම වැඩි දන්නේ ප්ලේ වෙලා තියෙනවා. bishop c5 ගිහිල්ලා knight d3 ගිහුවම bishop a7. ඔව්. c4. සාමාන්‍යයෙන් මේ වගේ මේ ඕපනින් එක ගියාම ඒකේ වෙන දෙයක් තමයි ඊටාම උණුසුම් තරගයක් කොහෙන් ගියත් කැරකිලා එන එක. ඉතින් මේ bishop e2 වැදලා තියෙනවා. bishop f4. දැන් මේක මම හිතන්නේ knight f3 ඕනනම් අදින්න අවස්ථාවක් බ්ලැක්ට දීලා තියෙනවා නේද? knight f3 දාලා ඔව් ඒක හැබැයි මම හිතන්නේ c4 pawn protect කරන්න වෙන විදිහක් නැහැ bishop f4 නැතුව. ඒක හොඳ point එකක් මම හිතන්නේ c4 pawn protect කරන ප්‍රශ්න නිසා. ඔව් knight f3 ඇදලා ඊට පස්සේ ඇත්තට මුනේ එතකොට knight bishop exchange වීම. queen d2 ඇදලා queen එකත් exchange කරන්න හදලා තිනවා. black එකට කැමති වෙලා නැහැ. queen එක queen g5 ගිහිල්ලා තිනවා. ඉතින් මේක blackට ටිකක් දැන් අර මුලදීම bishop c5 ගිහලා bishop a7 යන එකේ හොඳ දේවල් ගොඩක් තියෙනවා. ඒත් එක්කම වෙන නරක තමයි king side එක black ගේ
පීක් වෙන එක. ඉතින් white එකට ගැන මොනවද කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් queen g5 වගේ මොකකින් white බලාපොරොත්තු වෙන්නේ black ගේ දුර්වල වෙච්ච king side එකේ dark squares වලට attack කරලා මොන හරි ප්‍රශ්න ඇති කරන්න. black මුලින්ම bishop b8 අදිනවා. දැන් අපිට පේනවා checkmate එකක් threaten කරලා තියෙන නිසා white ඒක බේරගෙන ඉන්න ඕනේ. මම හිතන්නේ white g3 මුවක අදිනවා අනිවාර්යෙන්. black තීරණය කරනවා castle කරන්න. මම හිතන්නේ හොඳ decision එකක් king side එක weak වුණාට ඒ කියන්නේ king white අත් මම හිතන්නේ ඉතෝ නෑ king side එක පැත්තට attack කරන්න. bishop white ගේ නෑ. white ගේ නෑ. ඔව් castle කරන්න. black ට තියෙන අනිත් දේ තමයි black ගේ c8 bishop game එකට ගන්න ඕනේ ඉතින් දැන් නේද? ඒකයි. ඒක ගොඩක් වෙලාවට b6 ඇදලා bishop b7 එන්නේ. ඒ වුණාට දැනට මේ bishop බලන් හින්දා පොඩ්ඩක් black ට ඒක ප්‍රශ්නයක් මම හිතන්නේ. rook c1 d6 අදලා තියෙනවා. ඔව් අපිට කියන්නම තුනා දිගටම මේ pawn අවශ්‍ය නම් කපන්න පුළුවන් තත්ත්වෙ තිබේ. ඒ වුණාට මම හිතන්නේ ඒක black ට කපන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා කියලා. එනවනේ rook c1. ඔව් c1 ඇද්දට පස්සේ කොහොමද? h6 අදලා එලවලා තියෙනවා. මේ විදිහට ඔව් bishop එක d7 g4 knight e5. ඔව් black මෙතන තමයි black මං හිතන්නේ වැදගත් තීරණයක් ගන්න g5 අදින්න. මේකෙන් තරඟය ගොඩක් උණුසුම් වෙනවා මං හිතන්නේ. ඔව් g5 අද්දකින් ගොඩක් උණුසුම් වෙනවා තරඟය. ඔව් ගොඩක් king side එක black ඕපන් කරගෙනම ප්ලේ කරනවා. මොකද එයාට 2 bishop උත් ඉන්න හින්දා සමහර විට එයා හිතන්නේ නැති attack එකක් ගන්න පුළුවන් වෙයි කියලා. white උත් f4 අදිනවා. white උත් challenge එක කෙලිම බාර ගන්නවා. දැන් g5 එක ඕපන් දෙන්නගෙම white දැන්ටම king h1 ඇදලා ඉන්නේ. උනට black ටත් king ඇදලා ඉක්මනට black ගේ a7 bishop ගොඩක් මෙතන diagonal එක පාවිච්චි කරනවා. අනිත් එක මේ bishop උත් ටික වෙලාවකින් අනිවාර්යෙන් c6 වලට එයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම බැලුවාම අපි බලමු එච්චරම හොඳ මුව ගන්න නෙමෙයි. මොකද f4 pawn protect කරන්න අනිවාර්යෙන් queen game protect කරන්න ඕනේ. පොසිෂන් එකේ නිකන් තේරෙනවා bishop ලා වැඩිපුර හොඳයි කියන එක ටිකක් knight ට වඩා නේද මේ වගේ පොසිෂන් එක. ඉතින් white ගේ පැත්තෙන් එතකොට white ගේ dark squared bishop නැතුව ඉන්න එක ටිකක් ප්‍රශ්නයක් මේ පොසිෂන් එකේ. king h7 අදිනවා black. white bishop d3 අදිනවා. ඔව් black f5 අදිනවා. මේක white ගේ f5 අදින්න තිබ්බ මොන හරි උමනාවක් තිබ්බනම් ඒක ඔක්කොම පුළුවන්කම නැති කරලා f5 අදිනවා. queen f3 දැන් bishop එක c6 එනවා. දැන් මම හිතන්නේ black ට සෑහීමකටපත් වෙන්න පුළුවන් පොසිෂන් එකකට ඇවිල්ලා තියෙන bishop ලා දෙන හොඳ තැන් වල ඉන්නවා. ටික වෙලාවකින් rook එක මම හිතන්නේ g8 වලට දාගන්න උත්සාහ කරයි පොඩ්ඩක් ඉත්තු මැනුව කරලා. knight d5 right. මේක knight d5 ඇත්තටම හොඳ මුවයක්. මොකද c5 එකේ rook ඉන්න නිසා මේක කැපුවොත් c එකෙන් කපලා ඊට පස්සේ මේ bishop කපන්න එහෙම තමයි plan එක නේද? ඔව්. white මේ වෙලාවේ ඇත්තටම bishop කෙනෙක් exchange කරගත්තොත් knight යට තියෙන pressure එක ගොඩක් අඩු වෙනවා. ඔව්. එතකොට black අදින දිනුවර ඒක ගන්නේ නැහැ හින්දා අනිවාර්යෙන් එයා queen එක f7 වලට යනවා. දැන් මං හිතන්නේ white ගේ position එක ටිකක් කඩා වැටෙන්න ඔන්න මෙන්න වගේ තත්ත්වයක් තියෙන්නේ නේද? ටිකක් white මොන හරි දෙයක් කරේ නැත්තම් ටිකක් මොකද f4 pawn ගොඩක් weak. එතකොට එහෙන pawn කපලා තියෙනවා. bishop එක ආපහු f1 නහම rook g8 ඇවිල්ලා තියෙනවා. bishop h3. ඔව් එතකොට knight ගෙන් අන්තිමට pawn කපලා තියෙනවා. queen ගෙන් ගත්තොත් bishop takes කරලා මම හිතන්නේ mate වෙනවා. mate වෙනවා නේද? queen ගෙන් ගත්තොත් bishop takes ඊට පස්සේ queen ගෙන් pawn කපනවා. ඇත්තටම knight takes f4 ගොඩක් brave choice එක. මොකද rook e7 තියෙනවා. ඔව් ඒක තමයි. ඒක හරිම මම හිතන්නේ ගේම් එකේ උණුසුම්ම තැන නේද? ඔව් rook e7 තියෙනවා. rook e7 නම් ඒත් ටිකක් තියුණු තරගයක් දෙන්නට white විනාඩි 7ක් queen takes e7 කරනවා. හරි queen takes e7 කෙලිම තියෙනවා නේ bishop cut. ඔව් ලස්සන මේකක් rook takes e7 කෙලිම queen එකෙන් කපන්න පුළුවන් නිසා. එතකොට bishop f5 දැන් හරිම උණුසුම් තරගයක්. ඉතින් මේ තරගය අපි live ඒ වෙලාවේ වෙනන්න බැරි වුණාට හරිම interesting game එකක්. දෙපැත්තට
queen එකෙන් f5 කැපුවාම rook e7 check එක. දැන් white piece එකක් දුන්නා උතන f5 වල. මොන හරි දෙයක් කරන්න බලාපොරොත්තු. ඉතින් මෙතන තමයි black නිකන් නිර්භීත තීරණයක් ගන්න king අරන් කොහොමද මං හිතන්නේ පල්ලෙහාට යන්න බැරුව ඇති නේද? ඔව් කින් h8 ගියොත් queen c3 check කරන් පස්සේ check එක නිසා බෑ. එහෙනම් king එක උඩට එනවා. එතකොට knight ගෙන් නෑ sorry. ඔව් knight අදින්න බෑ දැන්ට දැන් knight ගෙන් නයිපුත් queen ගෙන් කෙලිම කපලා දාන්න පුළුවන් ඇති නේද? ආයෙත් queen පිනලක් තියෙන නිසා. එහෙනම් queen g3 check එකක් තියෙනවා. ඉතින් ඔව් ආයෙත් king h5 වලට එනවා black ගේ. දැන් queen f3 check එකක් දුන්නම queen ගෙන් වහනවා ටිකට. ආයෙත් queen ගෙන් හොවම knight ගෙන් knight කපලා check කරනවා. හැබැයි මේ check එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකෙන් follow up එකක් නෑ නේද? මම හිතන්නේ ගෙන් පස්සේ white checks නෑ. මේ ප්‍රශ්න එකේ වෙන මොනවත් කරන්න දෙයක් තියනවද කියලා white දැන් white piece එකක් දුන්නා. bishop f5 කපලා නේද? ඉතින් ඒ හින්දා දැන් knight අදින්නත් බෑ අර black ගේ bishop ලා දෙන්නගේ play එක ගොඩක් වැඩි. මොකද කලින් positions වල rook g1 check කරන්නත් බෑ අර a7 bishop ඉන්නේ ඉඳ. a7 rook g1 check එක තිබ්බනම් white එතන win කරන්න පුළුවන්. ඔව් මේක කපම king h4 තාවා. දැන් මං හිතන්නේ white කරන්න දෙයක් නැති තත්ත්වෙට පත් වුණා නේද? white knight g6 check එක දීලා තියෙනවා. ඒක මං හිතන්නේ rook එකෙන් කපලා දාන්න නැති. ඔව් මේක අර desperation එකක් මොනවද වෙන කරන්න දැන් ඔව් මේ ප්‍රශ්න එක අහම අන්තිමට ඉතින් හරිම ලස්සන ගේම් එකකින් පස්සේ දිනුවර ඉතින් අපි බැලුවා පළවෙනි වටේ දෙකම දහම්දී දිනුවරයි දෙන්නම black විදිහට තමන්ගේ තරඟ ජයග්‍රහණය කරා. ඉතින් අපි දෙවන වටේ තරඟ වලට ගියොත් එතකොට අපිට පේනවා මෙතන white සෙල්ලම් කරනවා දහම්දී දිනුවර සෙන විරත්නයි. ඉතින් දෙන්නටම white විදිහට draw එකක් විතරයි අවශ්‍ය. අවසන් තරඟයට තේරෙන්න නම් අපි ඉක්මනට අපහු යමු. දැන් මේ තරඟය. මේ තරඟය අපි බලපු පොසිෂන් එකට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ගොඩක් ගිහිල්ලා නැහැ. අපි පොඩ්ඩක් ඉතින් දැන් මුලින් දැන් බලමු නේද ගේම් එක. ඔව් කැරොකෑන් ඩිෆෙන්ස් එකක් මම හිතන්නේ බ්‍රිජේෂ් කැරොකෑන් ඩිෆෙන්ස් එකක් කරලා තියෙනවා. ඉතින් අපි හොඳටම දැක්කා මේ පහුගිය කාලේ ටූර්නමන්ට්ස් වල අපි සජීව විකාශ ගෙනේදී රනිදු හිටියේ මෙතන නෙවෙයි මේ අදින අය අතර. ඉතින් මේ රනිදු සහ මිනුල් අතර කැරොකෑන් ඕපනින් එක ගැන ටිකක් ලොකු කතිකාවතක් ඇති වුණා. ඉතින් ඕ සෑහෙන්න ඇද්දා. මං හිතන්නේ ඒක දිගටම තවදුරටත් කරගෙන යන්න හම්බුණා මේකෙදිත් මේ ඉන්ටර් ක්ලබ් සුපර් ලීග් එකේදීත් නේද? මං ඒක ඒ තරඟයත් රනිදු මං හිතන්නේ ජයග්‍රහණය කරා. ඉතින් අපි කතා කරා ඉතින් මේක සාමාන්‍යයෙන් ඒ තරඟවල අපි ගොඩක් වෙලාවට දැක්කේ knight c3 නෙවෙයි e5 ඇදලා රනිදු සෙල්ලම් කරන ඇඩ්වාන්ස් වේරියේෂන් එක ගොඩක් වෙලාවට. මේක knight c3 ඇදලා තියෙනවා pawn game pawn knight game. මෙතන knight f6 variation එක සෙල්ලම් කරනවා. මේක දැන් ගොඩක් ඉස්සරට වඩා ජනප්‍රියයි. ඉස්සර මේ ලයින් එක විදිහට. දැන් knight f6 එක සෑහෙන දුරට මම හිතන්නේ කාසන් පව ප්ලේ කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති කාසන් මේක දැන් යෝ ඉස්සර මේක g pawn ගෙන් කපන ලයින් එකකුත් තියෙනවා. ඒක හැබැයි ගොඩක් වෙලාවට උඩ ලෙවල්ස් වල දකින්නේ නැහැ. මැග්නස් කාල්සන් අවුරුදු දෙකක් මම හිතන්නේ චෙස් ගේම් එකක් පරදින්න නැතුව අන්බීටන් හිටියා. 2018 අගෝස්තු වගේ ඉඳන් 2020 කාලයක් යනකොට. එතකොට එහෙම වෙලා පරදුනේ අන්තිමට බ්ලැක් විදියට මේ ලයින් එක සෙල්ලම් කරපු ගේම් එකක් තමයි. ඕපනින් එකේ වැරද්ද නිසා නෙවෙයි. අර යන් ක්‍රිස්ටොෆ් ඩුඩා කියලා ඉන්න පෝලන්ත හොඳ ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක්. එයාත් එක්ක ඕවර් ද බෝඩ් ගේම් එකක් කාසන් මේ පරදුන එකේ මේ ලයින් කියන්නේ මේ පේන කැරොකෑන් වල ලයින් එක ප්ලේ කරලා තමයි පරදුනේ. ඉතින් කලින් කිව්වා වගේ ඕපනින් එකේ වැරද්දක් නිසා නෙවෙයි ඒක. ඔව් මේකේ ගොඩක් වෙලාට මම හිතන්නේ 92 ඇවිල්ලා bishop f4 තමයි මම අලුත් ලයින්ස් මම ගොඩක් වෙලාට දැක දෙන queen c2 වහම h5 වදින ලයින් එකක්. ඒක කාසන් සෙල්ලම් කරත් ඒක මම හිතන්නේ ඒක ටිකක් අසාමාන්‍ය ලයින් එකක්. මේ මෙතන නම් ඒක නෙවෙයි වගේ සෙල්ලම් වෙලා තියෙන්නේ නේද? ඔව් queen c2 තමයි මම හිතන්නේ මේ queen c2 වලට h5 තමයි ගොඩක් අලුතෙන් මම දැකලා තියෙන්නේ. කාල්සනුත් ඇතුළත් knight d7 ගොඩක් වෙලාට knight f8 වලට යන බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ g6 හරි e6 වලට හරියන්නේ bishop f4 white සමහරට white
සෙල්ලම් කරන ආකාරය මට හිතෙනවා සමහරට දැන් මේක ඩ්‍රෝ එකක් ප්‍රමාණවත් වීමත් මේ වගේ වේරියේෂන් එකක් මම හිතන්නේ වයිට් ඩ්‍රෝ එකකට ප්‍රමාණවත් අවස්ථාවක සෙල්ලම් කරන්න ගොඩාක් හොඳ විදිහක් මම හිතන්නේ මේ වයිට් සෙල්ලම් කරන ආකාරය. ඔව් මොකද කාරුකාන් එකට ඇඩ්වාන්ස් යන්න තරම් රිස්ක් එකක් මේ වෙලාවේ ගන්න උවමනාවක් ගොඩක් හොඳ පොයින්ට් එකක් ඒක රනිදු කියන්නේ. දැන් ඇඩ්වාන්ස් කියන්නේ ගොඩක් ඩබල් එජ්ඩ්. ඒ කියන්නේ දෙපැත්තටම යන්න පුළුවන් එකක්. මේ වේරියේෂන් එකේ එහෙම ගොඩාක් ලොකු අවදානමක් එන තත්ත්වයක් එන්න ඉඩකඩ අඩු එකක්. ඉතින් මේ විදිහට දෙන්නම බොහොම සාමාන්‍ය විදිහට ඉත්තෝ. ඔව්. මේ වෙලාවේ තීරණය කරනවා බිෂප්ගේ නයිට් කපන්න. මේක ඔව්. මේක සාමාන්‍යයෙන් බිෂප්ගේ නයිට් කපන එක එච්චරම හොඳ නැහැ. නමුත් ඒකත් මං හිතන්නේ මැච් සිටුේෂන් එකත් මැච් සිටුේෂන් එකත් එක්ක ඔව්. සාමාන්‍යයෙන් එක්ස්චේන්ජ් කරලා එන්ඩින් එකට ගිහිල්ලා ඒ වගේ ඔව්. සාමාන්‍ය රෙකමෙන්ඩ් කරන්න يعني ගොඩක් ලාට ඒක ලොකු නරකම එකක් නෙවෙයි. ඒ වුණාට ගොඩක් ලාට රෙකමෙන්ඩ් කරන්නේ මේ වගේ පොසිෂන් වල බිෂප් තියාගන්න එක හොඳයි කියන එක නයිට්ට වඩා. ඒ වුණාට පොසිෂන් එක සිම්ප්ලිෆයි කරන එක තමයි වයිට් මං හිතන්නේ ගොඩක් ලාට try කරන්නේ. ඔව් D5. දැන් මෙහෙම පොසිෂන් එකක් ඇවිල්ලා තියෙනවා. වයිට් මෙතන වැඩිපුර ඉන්න පාස් පෝන් සෙන්ටර් එකේ පාස් පෝන් බ්ලොක් කරලා තියෙන්නේ. ඒ වුණාට මේ පෝන කපා ගන්න බ්ලැක්ට chance එකක් තියෙනවද? ඉත්තු හතර දෙනාගෙන් ඇටැක් කරලා පුළුවන්. E1 වගේ එකක් ඇදලා රුක් E1 දාලා මොකද? ඔව් රුක් E1 ඉමීඩියට්ලි තියෙන හින්දා මං හිතන්නේ බ්ලැක්ට එහෙම කරන්න වෙලාව හම්බෙන්නේ නැහැ නේද? ඔව්. චේන්ජ් කරනවා. දැන් කොහොමද D5 කපන්න බෑ නේද? මේ වෙලාවේ D5 කපන්න බෑ. ඔව් D5 පෝන් ගියත් අර පෝන්ස්ලා දෙන්න ඩබල් හින්දා මං හිතන්නේ එන්ඩින් එකෙත් බ්ලැක් ගොඩක් වෙලාට පෝන් කෙනෙක් වැඩිපුර හිටියට මදි. ගොඩක් වෙලාට ඒ වැඩිපුර ඉන්න පෝන් ඉන්න පැත්තේ පාස් පෝන් කෙනෙක් බවට හරවන්න පුළුවන්ද කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මේ විදිහට පෝන් ලයින් එකට ඉතින් මේකත් එක්ක බලද්දි තමයි අර බිෂප්ගේ නයිට් කපපු තීරණය ඒ මැච් සිටුේෂන් එකත් එක්ක බලනකොට හොඳ ඩිසිෂන් එකක් කියලා දහම් දිගේ හිතන්න පුළුවන්. මොකද ඩ්‍රෝ එකක් විතර ප්‍රමාණවත් නිසා. ඔව් බ්ලැක් try කරනවා පොඩ්ඩක් මේ පැත්තේ. ඔව් බ්ලැක්ට තියෙන ක්වීන් සයිඩ් එකේ විතර ප්ලේ කරන එක තමයි. ඔව් බ්ලැක් දැන් මේ පැත්තේ පොන්ලත් ඉස්සරහට දෙනවා. ඉතින් මේ පොසිෂන් එකේ තමයි අපි දැන් ඉන්නේ. වෙලාව ගත්තොත් දහම් දිට විනාඩි 28ක් තියෙනවා. බ්‍රිජේෂ්ට විනාඩි 10ක් තියෙනවා. ඉතින් මැච් සිටුේෂන් එක ෆයිනල් තේරෙන්න අවසන් තරගෙට තේරෙන්න ඕන නම් බ්‍රිජේෂ් මේ තරගය ජයග්‍රහණය කරන්න ඕනේ ටයි බ්‍රේක් එකට යන්න නම්. ඉතින් වයිට් හිතන්නේ මෙතන වයිට් B4 ඇදලා queen C5 වගේ එකක් ප්ලේ කරායින් පස්සේ ටිකක් B4 සහ queen C5 නේද? වයිට් විනින් chances ගොඩක් තියෙනවා මොකද D5 පාස් පෝන් එක. විශේෂයෙන් අර බ්ලැක්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ බ්ලැක්ට වැඩිපුර පෝන් ඉන්න පැත්තේ ඒ පෝන් කෙනෙක් වැඩි කියලා පේන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්න තියෙන ප්‍රශ්නේ. රයිට්ට පාස් පෝන් ඉන්නවා. අර රනිද කියපු අයිඩියා එක මම හිතන්නේ B4 ගහලා queen එක C5 වලට දාන්න. ඒකේ වාසි ගොඩක් වෙනවා. එකක් මෙතන A6 පෝන් මෙතන ෆික්ස් වෙනවා නේද ටිකක්. ඒක අනාගතයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ නැහැ queen and queen එහෙම වුණොත් කපයි කියලා නම්. මම හිතන්නේ B4 ඇද්දහම rook C8 වගේ එකක් rook C8 එක තියෙනවා. අනිවාර්යෙන් ඒක වගේ එකක් අදිනවා. බ්ලැක් පුළුවන් තරම් දෙපැත්තෙම පෝන්ලා ඉස්සරහට ඇදලා උත්සාහ කරයි. මම හිතන්නේ ගේම් එක කම්ප්ලිකේට් කරන්න. මොකද බ්ලැක්ට තියෙන ප්‍රධාන chance එක මේ ගේම් එක අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ ටයි බ්‍රේක් එකට. වයිට් නැවතත් එක්ස්චේන්ජ් එකකට යනවා. ඔව්. මේකේ මම හිතන්නේ අදහස කැපුවොත් එහෙම A6 පෝන් queen exchange කරපුවාම අර කලින් පොසිෂන් එකේ වගේ වයිට් අර කනෙක්ටඩ් පාස් පෝන් එකක් හැදෙන්නේ නැති හින්දා කින් ඇවිල්ලා සමහර විට පෝන් කපන්න වගේ chances create වෙන්න පුළුවන්. ඔව් මම හිතන්නේ වයිට්ගේ උත්සාහය රුක් A1 වගේ ඇදලා එතකොට A6 පෝන් ගාඩ් කරන්න බ්ලැක්ගේ ඉත්තෝ යොමු කරවලා ගොඩක් වෙලාට එතකොට රුක්ක පාවිච්චි A6 පෝන් ගාඩ් කරන්න අමාරු තත්ත්වයක් තියෙනවානේ ඇත්තටම. මම හිතන්නේ queen ගෙන් B4 කපලා ඒකෙන් කපපුවම rook D8 එන්න ඕනේ ඊළඟට rook D6 ඇවිල්ලා ප්‍රොටෙක්ට් කරන්න. ඔව් එතකොට මම හිතන්නේ කැරකිලා rook and game එකකට ගියත් white ඒ කියන්නේ දැන් white ගේ drawing chances ගොඩක්
බ්‍රෝ එන්න තිනකට බොහොම වැඩි. ඔව්. මං හිතන්නේ වයිට් එතකොට ඔක්කොම ටික කපලා D5 පෝන් දීලා ඒ වෙනුවට සමහරට A6 පෝන් අරගෙන වගේ රුක්ෙන් ගේම් එක කරන්න පුළුවන්ද කියලා බලයි. පොඩ්ඩක් අවදානම් සහගතයි ඒක හරියටම කැල්කියුලේට් කරේ නැත්නම් ඔව්. හොඳට අපිට තේරෙනවා වයිට් ටූර්නමන්ට් සිටුේෂන් එක අනුව දැන් සෙල්ලම් කරන්න කියන එක ඒක අනිත් ගේම් එකකට ගිහිල්ලා බලන්න. ඒතර අනිත් ගේම් එකත් ඒ වගේමයි අපි කිව්වා වගේ මේක දිනුවර ජයග්‍රහණය කරන්න ඕනේ මේක ටයි බ්‍රේක් එකකට අරගෙන යනවා නම් අපි ඒ ගේම් එකත් මුලින් ඉඳන් ගිය විදිහට චුට්ටක් බැලුවොත් ආයෙකත් කැරොට් කැන්ඩිමන්ස් එකක් right මේකේ රනිදුගේ කැමැතිම ඇඩ්වාන්ස් වෙර්ෂන් එක සෙල්ලම් කරලා තියෙනවා අපි බලමු මාත් ඔයලා ඉන්නේ මම හිතන්නේ බ්‍රේක් මේ ප්ලේ කරන 92 line රනිදු මං හිතන්නේ H4 move එක මේ වගේ වෙලාවක ගහලා නේද ගොඩක් වෙලාවට H4 line එකේදී knight d2 වෙන්නේ අර knight d2 knight b3 ගිහිල්ලා ඒක වෙනම line bishop exchange කරන්න ගොඩක් වෙලාවට ඔව් ගොඩක් වෙලාවට මේ knight ලා සහ d6 කොටුවට මොන හරි කරන්න පුළුවන්ද කියන දේ තමයි තියෙන්නේ නේද ඔව් කරකවලා knight d5 වෙනවා queen g3 move එක ඇදලා තියෙනවා g7 වලට ප්‍රශ්නයක් ඇති කරන්න g6 ඇදලා තියෙනවා black ටිකක් dark squares weak වෙලා තියෙද්දි knight d6 මේක ටිකක් මේක තමයි critical move එක මං හිතන්නේ game එක යන පැත්ත වෙනස් කරන move එක මං හිතන්නේ ඔව් knight d6 උත් මං හිතන්නේ match situation එකේ ඉඳලා තමයි ඇති මොකද නැත්නම් white තව ටිකක් position එක improve කරගෙන මටත් හිතෙන්නේ improve කරගෙනම ඒ වගේ මොකද black ට මොනවා black queen side castle කරයිද ඊළඟට නෑ white knight bc5 වගේ අදින්න පුළුවන් නම් ඔව් සමහරට a4 වගේ move එකක් මෙතන ඇදලා ඔව් black ට a5 ගහන්න වගේම කරාම black පස්සේ වෙලාවක queen side castle කරන්න තියෙන plans වලටත් පොඩ්ඩක් a5 move එක ගැලපෙන්නේ නැහැ නේද? ඉතින් ඔව් bishop d2 bishop a5 ඔව් bishop d2 ඔව් ඒ වගේ ටිකක් a4 knight c5 ඒ මම හිතන්නේ ඒ plans තුන a4 bishop d2 knight c5 ඔය තුනට ආශ්‍රිත දෙයක් කරලා තව ටිකක් රුක්ලක් ගේම් එකට එන විදිය හිතලා ප්‍රෙෂර් එක වැඩි කරගන්න මේක ටිකක් කමිට් වුණා වැඩි කියලා හිතනවා knight d6 වගේ move එකක් එක්ක white විදියට දිනුවර එතන අපි බලමු ගේම් එක කොහොමද ගියේ කියලා අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ අපි මේ ලොක්කොට මේක කැල්කියුලේට් කරලවත් එන්ජින් බලලවත් නෙවෙයි මේ මූව්ස් ගැන කතා කරන්නේ ඒක දැක්ක ගමන් පේන දේ තමයි කියන්නේ ඉතින් ඒ හින්දා ටැක්ටිකලි වර්ධින්න පුළුවන් දේවල් අපි කතා කරන දේවල් ඉතින් අපි කොහොම වෙයිද දන්නේ නැහැ අපි නිකන් පේන විදිහට අපේ ඉන්ටියුෂන් එකෙන් තමයි ගොඩක් වෙලාට දේවල් කියන්නේ queen එක යනවා b8 වලට knight c5 ඉතින් knight c4 වලට ඇවිල්ලා d6 pawn ප්‍රශ්නයක් ඇත්තටම තියෙන්නේ ඒ හින්දා d7 උත් අදිනවා king e7 එනවා queen f3 knight එක d6 වලට ගියාම bishop f4 ඇවිල්ලා තියෙනවා හැබැයි bishop f4 bishop f4 මං හිතන්නේ පිට කරන් තව ටික ක්වෙස්චන් එක මොකද නැත්නම් d7 pawn ගියන් පස්සේ black ට හොඳ වෙන්නත් පුළුවන් d6 වලලා තියෙනවා ඒක knight එක ආපහු d6 මෙහෙම තමයි black ගේ pawn structure එක හැදිලා තියෙන්නේ knight එකක් e5 වලට එන එක වළක්වන්න f6 උත් අදලා තියෙනවා එතකොට pawn ලා හැම 4යි මේ එකයි black ගේ ඉන්න pawn ලා 7 දෙනාගේ 6 දෙනෙක්ම 6 rank එකේ ඔව් දැන් එතකොට e6 weak තැනට right attack කරන්න උත්සාහ කරනවා ඔව් අන්තිමට පෝන ගන්නවා. ඔහොම තමයි පොසිෂන් එක උනේ නේද? අපි අර මුලින්ම බලන තැනට කැරකිලා ඇවිල්ලා තියෙන්නේ. queen g4 එතකොට තමයි queen e8 අපි මේ මුලින්ම බලද්දි මෙතන තිබ්බේ. ප්‍රශ්න white ගේ attack එක හරි ක්‍රියේටිව් විදිහට ඉතින් ඉනිෂියටිව් එක ගන්න උත්සාහ කරලා තියෙනවා මැච් සිටුේෂන් එකත් එක්ක. ඒ වුණාට අර black ගේ pieces ටික ගොඩක් පැසිව් හින්දා pawn අප් වුණාට ලොකු දෙයක් කරන්න අමාරුයි.
දැන් කොහොම හරි සිම්ප්ලිෆයි වෙලා තියෙනවා මෙහෙම තැනකට. ඉතින් මේ F6 pawn යනවා විදියට නේද? ඔව්. හැබැයි කින් E7 ඒක පකින් ඉස්සෙන් එතන යද්ද නැති කියලා. Queen C7 check එක ප්‍රශ්නයක්. ඒත් queen D7 Queen D7 තියෙනවා ආ නේද? නෑ ආ නෑ. ඒකට rook takes C6 කරන්න පුළුවන් කළා නේ rook get check එකට queen යනවා නේද? ඔව් ඒක. ඔව් ඒක තමයි මම හිතන්නේ white එක ගොඩක් ඉතින් creative attack එක ඒක දැන් හරි ගිහිල්ලා සෑහෙන දුරට හරි ගියා වගේ නේද? ඒ කියන්නේ මොකද දැන් black එක king unsafe white එයාගේ නැති වෙච්ච pawn ආපහු ගත්තා. ඉතින් white යම් කිසි දුරකට දැන් winning chances තියෙන්න ඕනේ මේ position එකේ. බලමු rook h7 black ගේ position එක දැන් නිකන් අර crumble වෙනවා ඒ කියන්නේ ටිකක්. so rook e2 E6 pawn ට තියෙන pressure එක වැඩි කරන්න rook එක e3 වලට මොකද මම නරකද ඒ කියන්නේ පස්සේ මේ පැත්තට හරි ඕන වෙලාවට ගෙනියන්න ඔව් rook E3 මං හිතන්නේ වැඩිපුර E2 වැඩි හොඳයි වලට වඩා හොඳයි වගේ පේන්නේ නේද? queen f7 white කොහොමද queen exchange කරන්නේ? ඉතින් තම තිබුණ අවස්ථාවක් white විදිහට දිනුවරට මේ තරගේ ජයග්‍රහණය කරන්නම ඕනේ. දැන් ඉතෝ එක ගන්නට ඉන්නේ උනාට white draw එකක් විතරයි sorry මම අතර අනිත් පැත්තට නේද කිව්වේ white තමයි white මම වයිලන් කරපු විදිහට මට නිකන් ඒකයි මට උනේ ඇත්තටම මගේ ඔළුවේ තිබ්බා white draw එකක් ඇති කියන එක උනාට ගේම් එක බලද්දි මට අප වුණා මේ මට එකපාරට ඔළුවට ගියේ මේ white තමයි දිනන්න ඕනේ කියලා කියලා. මොකද white තමයි ගේම් එකේ අවධානම ඔක්කොම ගත්තේ කියන එක. ඉතින් සමහරට හැබැයි සමහරවිට දැන් මේකේ අපි ගේම්ස් දෙක දකින්නේ සම්පූර්ණ වෙනස් ස්ටයිල්ස් දෙකක්. ඒක හරි ඉන්ටරෙස්ටිං මම හිතන්නේ කතා කරන එක white දෙන්නගේ. දිනුවරගේ දහම්දිගේ දහම්දි බොහොම ප්‍රැක්ටිකල් විදිහට ටූර්නමන්ට් සිටුේෂන් එක අනුව ගේම් එක සිම්ප්ලිෆයි කරලා ඩ්‍රා එකක් වගේ අඩුම ගානේ ඩ්‍රා එකක් අරගෙන ෆයිනල් එකට තේරෙන්න උත්සාහ ගොඩක් හැබැයි තමන් ලීඩින් හිටියත් නොකවුට් එක ඩ්‍රෝ එකට ප්ලේ කරන එක ටිකක් රිස්කි වැඩි තමන් වින් කරන්නම කියලා ප්ලේ කරා නම් එතකොට ගොඩක් ලේසි ගේම් ඒකට සම්පූර්ණ අනිත් පැත්ත තමයි දිනුවරගේ. ඉතින් අපි කියන්න ඕනේ දිනුවර කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ක්‍රීඩකයෙක් නේද? ඉතින් මලියදේව විද්‍යාලයෙන් ලොකු ලංකාවේ චෙස් වලට සප්ලයි ලයින් එකක් තියෙනවා. ඉතින් අපි දැන් හැමෝම දන්න හර්ෂණ තිලකරත්න ඉන්නවා. හර්ෂණටත් කලිනුත් මලියදේව විද්‍යාලයෙන් දක්ෂ ක්‍රීඩකයෝ රැසක් ඇවිල්ලා තිනවා. හර්ෂණට සමගාමීව දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. හර්ෂණට පස්සෙත් ඉතින් ඒ වගේ නොනවතින සප්ලයි ලයින් එකක් තියෙනවා ක්‍රීඩකයන්ගේ. ඉතින් මේ ක්‍රීඩකයන් හැමෝගෙම තියෙන පොදු ලක්ෂණයක් තමයි හරිම ඇග්‍රෙසිව් ප්ලේයර්ස්ලා. මං හිතන්නේ හර්ෂණත් ඇග්‍රෙසිව් තමයි. උනාට මලියදේවයේ අනිත් ක්‍රීඩකයෙක් බලද්දි හර්ෂණ මං හිතන්නේ ටිකක් අඩුවෙන් ඇග්‍රෙසිව් ප්ලේයර් කෙනෙක් ටිකක්. ඒ කියන්නේ අනිත් මං කියන්නේ මලියදේවයේ අනිත් පැත්ත එක්ක බලද්දි නේද? ඔව් ගොඩක් පොසිෂන් පොසිෂන් ඉදිත් සෙල්ලම් කරන්න හැකියාව ගොඩක් තියෙන නිසා. ඉතින් ඒ ලක්ෂණ තමයි අපිට දිනුවරගෙනුත් පේන්නේ. මං කලින් වැඩි අත්‍තරප දිනුවරගේ තරඟ ගොඩක් දැකලා නැහැ. ඉතින් මේ ලාබාල ක්‍රීඩකයෙක් විදිහට මොකද්ද කුරුණෑගල මලියදේව DNA එක තියෙනවා කියලා තේරෙනවා හොඳට මේ සෙල්ලම් කරන මූව්ස් දැක්කම. ඉතින් අර මට ඇත්තටම ටූර්නමන්ට් සිටුේෂන් එක හොඳටම දැන හිටුවා. මටත් අමතක වුණා මේ වයිට් සෙල්ලම් කරන විදිහට මගේ ඔළුවට ගියේ වයිට් තමයි මේක අනිවාර්යෙන් දිනන්න සෙල්ලම් කරන්න කියන එක. ඉතින් විශේෂයෙන් මේ වගේ ලාවක දැන් මේ පොඩ්ඩක් මන් තව ටිකක් පස්සට ගියොත් මේ බ්ලැක් දැන් පෝන් ගියාට පස්සේ බ්ලැක් තමයි මේ ක්වීන් එක්ස්චේන්ජ් කරන්න මේ අහන්නේ. වයිට් හැබැයි හරි දේ කරන්නේ මේ වෙලාවේ වයිට් බ්ලැක් එකකින් තමයි අවදානම් සාගතව ඉන්නේ. ඉතින් ක්වීන් එක්ස්චේන්ජ් නොකරන එක තමයි හරි වැඩේ වයිට් ගේ පැත්තෙන්. ඉතින් හරි දේ කරනවා. ඒ වුණාට සමහරට වෙන පැත්තකින් ආගියු කරන්න පුළුවන් ටූර්නමන්ට් සිටුේෂන් එක ඇටියට ක්වීන් එක්ස්චේන්ජ් කරලා මම හිතන්නේ දිනුවර ප්ලේ කරන විදිහ හොඳයි. මොකද ක්වීන් එක්ස්චේන්ජ් කරන් ඩ්‍රෝ එක අමතක කරලා ප්ලේ කරනවා. ඔව් ඇත්තටම හොඳයි. ඒක කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි හොඳම දේ නේද? ගොඩක් වෙලාට ප්‍රශ්නේ ඒක මේ මොකද්ද මේ උන්නේ එතන C6 ප්‍රොටෙක්ට් කරන්න බෑ. හරි. දිනුවර මං හිතන්නේ එතකොට මේ තරංගයේ ගොඩක් වෙලාට ජයග්‍රහණය කරනවා. ඉතින් හුඟක් රණිදුත් දැන් ප්‍රශංසා කරා සෑහෙන්නේ සෙල්ලම් කරපු විදිහ අපි ගොඩක් අගයන්න ඕනේ. ඉතින් අර ගොඩක් වෙලාට මං කිව්වා වගේ මලියදේව DNA එක තමයි තනිකරම තියෙන්නේ. දැන් දිනුවරට ඩ්‍රා එකක් නෙවෙයි මං හිතන්නේ දිනන්න සෑහෙන්න උත්සාහ කරන්න පුළුවන් ගේම් එක. පොන් කෙනෙක් අප් රුක් එන්ඩ් ගේම් එක බ්ලැක් ගේ රුක්ලා දෙන්න ඉන්න විදිය හරිම
හොඳ තැන්වල නෙවෙයිනේ දැන් මං හිතන්නේ රුක් ඉතින් අපිට E6 E6 පෝන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද මෙතන ඔව් දැන් එක්ක king f6 අදින්නත් බෑ නේද d5 වගේ එකක් D5 රුක් d8 තමයි මං හිතන්නේ එකම move එක වෙන්න පුළුවන් දැන් රුක් e1 ආවොත් මං හිතන්නේ රුක් d6 වගේ එකක් ඒත් ඔව් ඒත් වයිට රුක් C7 චෙක් කරලා රුක් D7 ආපම අය රුක් C6 එන්න පුළුවන් ඕන්න අර ඩ්‍රෝ එක ගන්න පුළුවන් වයිට් දැන් මේ ටුර්නමන්ට් එක දිනන්න ඕන නම් රේටින් ගැන හිතන්නේ නැත්තම් නේද රුක් e1 දාලා බලමු ඔව් රෙපිටිෂන් එක අරගෙන ඒ කියපු දේ මොකද්ද රුක් e1 නැද්දාම මං හිතන්නේ රුක් d6 අනිවාර්යයක් වෙනවා එතකොට රුක් c7 චෙක් එක දුන්නාම රුක් d7 අනිවාර්යයි ෂාෆෝ රුක් c6 දැම්මනම් ඔව් ඉතින් මේ පෝන් ගන්න පුළුවන් එනාට ඔව් බලමු මොකද වෙන්නේ කියලා වයිට් කොහොමත් මේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් බ්ලැක් ගේ වෙලාවත් තව විනාඩියක් තියෙන්නේ එතකොට හුඟක් වෙලාවට මුලින්ම අවසාන තරඟයට තේරෙන ක්‍රීඩකයා විදිහට දිනවර ඔව් අර දේවල් මුකුත් කරන්නේ නැහැ මං හිතන්නේ කෙලිම ගේම් එක දිනන අරමුණෙන් යන තත්ත්වයක් තමයි තියෙන්නේ ඔව් අපි බලමු පික්මන්ට දහම්දී සහ බ්‍රිජේෂ් අතර තරඟයට යමු දැන් ඔව් මේ තරඟයේ අර queen b4 අදින තැන අපි අන්තිමට හිටියේ black exchange එක බාරගෙන නැහැ queen එක d7 වලට ගිහිලා තියෙනවා queen එක c5 වලට ඇවිල්ලා තියෙනවා ඒ පාර දැන් rook c8 අදින්න නැති ගොඩක් වෙලා නේ rook c8 ඔව් මේ පොසිෂන් එකේ තමයි අපි ඉන්නේ මෙතනත් queen b6 move එකක් තියෙනවා නේද ඔව් ඔව් queen b6 move එක ඇද්දා දැන් මේ ගේම් එකේ අන්තිම විනාඩි 2යි තප්පර ගානකට ගිහිල්ලා තියෙනවා black white draw එකක් විතරයි අවශ්‍ය අවසන් තරගයට සුසුකම් ලබන්න. ඉතින් දහම්දි ගැන කිව්වොත් මම හිතන්නේ මෑතකදී ලංකාවේ ක්‍රීඩිකාවන් අතර මම හිතන්නේ වැඩියෙන්ම ඉම්ප්‍රූව් වෙලා ඒ ඉහළටම ආපු ක්‍රීඩිකාවක් ඉතින් ළඟ තිබ්බ ග්‍රාන්ඩ් ප්‍රී තරඟාවලියේ ජයග්‍රහණය කරා. ඒ වයස් කාණ්ඩවල තරඟාවලිත් මම හිතන්නේ සියල්ලම වගේ ජයග්‍රහණය කරා. ඉතින් මේක අපි දැක්කා සුදුසුකම් ලබා ගැනීමේ අර ඒ තමන්ගේ කාණ්ඩය ජයග්‍රහණය කරලා තිබ්බ ආකාරය මම හිතන්නේ ශ්‍රේණිගත කිරීම වලත් ගොඩක් 1600 ගානක් තිබ්බනේ 1660 ගානක් හරි 80 ගානක් හරි ගානකට ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ මෑතකදී තිබ්බ චෙස් තරඟාවලිය වල මම හිතන්නේ ඉතාම දක්ෂ ලෙස ක්‍රීඩා කරපු ක්‍රීඩිකාව විදිහට දැනගන්න පුළුවන්. අතම මේ තරඟාවලිය දකින්නකම් මම ඇත්තටම දහම්දී under 14 කෙනෙක් කියලා මම හිතන් හිටියේ නෑ කලින් ගේම්ස් මම දකිද්දී. ඒ කියන්නේ ග්‍රාන්ඩ් ප්‍රී එකේ තරඟ එහෙම අපි දැක්කා. මේ ඉතින් මේ තරඟාවලිය යෝන් ග්‍රාන්ඩ් ප්‍රී තරඟාවලිය නිසා 14න් 15 කියලා ඇත්තටම මම හරියටම දැනගත්තේ මේක ශ්‍රී ලංකනවා දැක්කහම. ඒ ශ්‍රී ලංකන තරඟවල ඒ වගේ ලාභාල නෙවෙයි ඊට වඩා ගොඩක් පරිණත බවක් තිබ්බ නිසා එහෙම හිතෙන්නේ. බලමු දැන් මේ තරගේ දැන් බ්ලැක් පුළුවන් තරම් උත්සාහ කරනවා G4 ගේම් එක කම්ප්ලිකේට් කරන්න උත්සාහ කරන්නේ මේ පැත්තේ. ඉතින් බ්ලැක්ගේ පැත්තෙන් හොඳ ප්‍රායෝගික තීරණයක් නේද? ඔව් නැත්නම් rook a වගේ ඇද්දොත් පොන්න ප්‍රොටෙක්ට් කරන් d6 ඊළඟට අදින්න පුළුවන්. එතකොට white ගේ play එක නිකම්ම එනවා. queen c7 ඒ වගේ දිගටම d6 එක G4 ඇදලා දැන් මොකක් කරේ මේ පැත්තේ පොඩ්ඩක් white ටිකක් කන්ෆියුස් කරලා ටිකක් කියන්නේ මොන හරි ප්ලේ එකක් මේ පැත්තේ white ගේ king ට එරෙහිව ලබා ගන්න එක තමයි මම හිතන්නේ එකම chance එක black ට. මොකද black ට මෙතන draw එකක් ලැබුණත් ඒක පරදුනා හා සමානයි. මොකද අවසාන තරඟයට සුසුකම් ලබන්න නම් ඔව් මේ තරඟයේ අර අපි අන්තිමට බලද්දි මෙතන මේ පොන්න ගාඩ් කරා rook c4 ඇදලා rook d6 ඇදලා තිනවා black white check එක දීලා තියෙනවා game වහලා තියෙනවා. ඔව් ආයෙත් ඉතින් අවශ්‍ය නම් white repeat එක කරන්න try කරන්න ඉඩ තිබ්බා. ඕන white කරන්නේ f3 අදිනවා. ඔව් king එක දැන් ටික ටික උඩට අරන් යන උත්සාහ කරන්නේ. අපිට පේන විදිහට කොහොමත් මේක දිනන්න උත්සාහ කරයි මං හිතන්නේ අනිවාර්යෙන් මේ පේන විදිහට king d6 අදින්න පුළුවන්ද දැන් black ට? මං හිතන්නේ පුළුවන් ඇති නේද? මම හිතන්නේ flag එකත් flag down. ඒතර තප්පර 50 ගානක් පෙන්නනවා.
නෑ ඒක බින්දුව වෙනකන් ගියා මම දැක්කා. බිඳුව වෙනකන් ගියා නෑ හරි ඉල්ල නෑ නෑ. ඒක ඕක සමහරලාට පොඩ්ඩක් ඉතින් අපි අකින් F6 ඔව් සමහරලාට මේ බ්‍රෝඩ්කාස්ට් එකේ පොඩි ඔය වගේ දේවල් වෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. මොකද මේ අපි මේ තාක්ෂණය ගැන කිව්වොත් මේක ඇත්තටම ඔන්ලයින් ටූර්නමන්ට් එකක් නෙවෙයි. මේක මේ ඕවර් ද බෝඩ් ඇත්තටම සිද්ධ වෙන එකක්. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන ඒ ගයිඩ්ලයින් ඔක්කොම අපි ඔව් කින් ඔක්කොම ඊෆෝ ඇද්දාම රුක්කඩ් ඩීෆෝ කරන්න පුළුවන්. ඔව් පොඩ්ඩක් මේ විදිහට අර පොඩ්ඩක් එහෙම වුණාම මං හිතන්නේ රනිදු ටිකක් ගේම් එක ටිකක් වෙලා යනවා හරියට මෙන්න මං හිතන විදිහට සමහරලාට ඔක ටිකක් නොටිස් වෙලා තියෙනවා මේ ඒ අදින මුස් ගොඩක් වෙලාට පෙන්නන ඒවා නිවැරදිම නැහැ. ඒකට එහෙම දේවල් පොඩ්ඩක් අපි මේ ඔව් මෙතන රුක්කඩ් ඩීෆෝ කරන්න තිබ්බ වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ හරියටම සමහරලාට පොඩ්ඩක් ඔය බ්‍රෝඩ්කාස්ට් එක මොකද චුට්ටක් එහෙම වුණාම තමයි වෙන්නේ. ඔව් මොනවා වුණත් අපිට පේනවා වයිට් මේ තරගයේ අඩුම ගානේ Tamanට අවසන් තරගයට යන්න අවශ්‍ය වෙලා තියෙන ඩ්‍රෝ එක ලබා ගන්නවා කියන එක. ඔව්. රුක් C4 මොකක්ද මේ අnder D5 මෙතන ආවට පස්සේ මෙතන D5 මේක ටිකක් කොච්චර වෙලාවක් හිතලා ඉද්ද මොකක්ද ඒවා පොඩ්ඩක් වැටෙන්නේ නැහැ නේද? දෙන්න ඇනලයිස් කරනවාද මට හිතෙන්නේ ගේම් එක මෙවරලා ඇනලයිස් කරනවද කියන එක තමයි මේක දැක්කහම. ඔව්. මොකද ගේම් එකේ ක්ලොක්ස් නතර වෙලා දෙන්න මට හිතෙනවා ඩ්‍රෝ එකක් ඇග්‍රී වෙලා අතන නතර වුණාද කියන එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මේ තරගේ පොඩ්ඩක් ඉතින් මේ අපේ නැගියන ක්‍රීඩකයෝ අහන් ඉන්නවා නම් මේකේ ඩිජිටි බෝඩ් එකේ ගේම් එකක් සෙල්ලම් කරලා ප්‍රතිඵලය ආවම අර මැද කිංලා තියන්න ඕනේ තැනක් තියෙනවා. ඉතින් වයිට් දින්නොත් වයිට් ගේ කිං E4 ලයි බ්ලැක් ගේ කිං D5 ලයි මේක මට පැහැදිලිවම ඇනලයිස් කරන එකක් තමයි වෙන්නේ. මෙච්චර වේගෙන් මෙච්චර වේගෙන් අදින්න කිසිම විදිහක් නැහැ. දැන් ප්ලේයර්ස්ලා ඇනලයිස් කරන එක අපිට ලයිව් බලා ගන්න පුළුවන්. එච්චරයි මොකද වෙන්නේ කියලා මේක වයිට් දිනන්න පුළුවන්ද කියලා දෙන්න ඇනලයිස් කරනවා. මම හිතන්නේ ගේම් එක ඩ්‍රෝ කරන්න ඇති කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ලාබල් ක්‍රීඩකයෝ පස්සේ ඔයගොල්ලෝ ඩිජිටි බෝඩ් වල දැනට සෙල්ලම් කරලා තියෙන වුණත් නැති වුණත් හරිම වැදගත් සජීව විකාශයක් යද්දි තරඟයේ අවසන් වුණාම මේ ප්‍රතිඵලය පේන්න කින්ලා දෙන්නව හරි ස්ථානවල බෝඩ් එකේ මුලින්ම තියන්න ඕනේ. ඒ තියෙන තැන තමයි වයිට් තරඟය තින්නොත් වයිට් ගේ කිං E4 වලයි බ්ලැක් ගේ කිං D5 වලයි. එහෙම නේද රනිදු මම? දැන් හරි ඔව් මොකද මත් කාලයක් සෙල්ලම් කරපුවා තියෙනවා වැරදි උපදෙස් දෙනවා දන්නේ නැහැ. බ්ලැක් තරඟය දින්නොත් බ්ලැක් ගේ කිං E5 වලයි වයිට් ගේ කිං D4 වලයි. මෙන්න මේ කළු කොටු දෙකේ තමයි වයිට් ගේ කිං බ්ලැක් ගේ වයිට් දින්නොත් සුදු කොටු දෙකේ. තරගය ඩ්‍රෝ වුණොත් වයිට් ගේ කිං E4 ලයි බ්ලැක් ගේ කිං E5 ලයි. ඉතින් සාමාන්‍ය තරගයක කින්ලා දෙන්න කවදාවත් එක තැනකට එක ළඟට එන්නේ නැහැ. ඉතින් ඔය හේතුව හින්දා ඒ විදිහට තියපු ගමන්ම මේ කම්පියුටර් මොන හරි සිස්ටම් එක මේකට පාවිච්චි කරන සිස්ටම් එක අඳුන ගන්නවා මේ තරගය ඉවර වෙලා මේ රිසල්ට් එකයි මට කියන්නේ කියන එක. එතකොට රිසල්ට් එක රෙජිස්ටර් වෙනවා. ඉතින් මේ තරගය මොකක් හරි හේතුවක් හින්දා මම හිතන්නේ මේ මොකද වෙලාවත් යන එක නතර වුණා. එක වෙලාවක අපි දැක්කා මෙතන මොකද ආබිට මම හිතන්නේ ක්ලොක් එක කියන්නේ මේගොල්ලෝ රිසයින් කරේ ඩ්‍රා එක කරේ ක්ලොක් එක ස්ටොප් කරනවානේ. එහෙම මෙතන ඔව් මෙතන F3 මෙතන තමයි මං හිතන්නේ ගේම් එක නතර වෙච්ච තැන මට හිතෙන්නේ. ගොක් වෙලාවට. නැත්තම් මේ පොසිෂන් එකේ සමහරට white F3 අදින්න කලින් ඔව් මම හිතන්නේ ගේම් එක ඔව් F3 අදින්න කලින් මොකද මෙතන දැන් අන්තිම මූව්ස් ටික රිපීට් වුණා වගේ තත්ත්වයක් මෙතන තියෙනවා නේ. DC කරද්දා මෙතෙන්ට ඇද්දා මෙහෙම කරා ආයෙත් රුක් එක මෙතෙන්ට ඇද්දොත් මං හිතන්නේ මෙහෙම මොකක් හරි ඒ වගේ දෙයක් වෙන්නේ නැත්te. එතකොට එහෙනම් white F3 ගහලා මේක කරනවා කියලා ඇනලයිස් කරන එක තමයි අපි ගොඩක් වෙලාට ගේම් එකේ දැක්කේ. අපි බලමු ආබිටර් කෙනෙක් අපිට රිසල්ට් එක තහවුරු කරයිද කියලා. අපි අනිත් තරඟය එතකම් බලමු. මේ තරගයේ තත්ත්වය ගැන මොකද හිතන්නේ? එතන අන්තිමට G4 ඇද්දට පස්සේ කැපුවා මේ තැන තමයි අපි දැන් ඉන්නේ. දැන් queen ගෙන් A6 පෝර්න කපන්න පුළුවන්.
queen e6 අවශ්‍ය නම් කපන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නේද? ඔව් මොකද ඊළඟට b5 වුණොත් කැපෙනවා. අපි අර තරගෙම බලමු ඒක සමහරලාට අපෝ රිසල්ට් එක නිවැරදි කරලා තියෙනත් ඔව් නෑ තාමත් අතන තමයි මේක පස්සේ නිවැරදි කරනවා ගොඩක් වෙලාට මෙහෙම එකක් වුණාම ඒ වුණාට දැනට අපිට හිතන්න පුළුවන් ගොඩක් වෙලාට එතන උනේ දිනවර සෙනවිරත්න අවසාන තරගයට මේ සුදුසුකම් ලැබීම වෙන්න පුළුවන්. ඔව් මේ වෙලාවේ ඔව් දහම්දිගේ 6 පොන්න කපනවා කොහොමද බ්ලැක් ඒක මං හිතන්නේ මොන හරි දෙයක් ඇති කරන්න ඩෙස්පරේෂන් එකක් විදිහට කරපු පොන් කෙනෙක් දීමක් වයිට්ගේ කුයින්න බෝඩ් එකේ එළියට ඔව් බ්ලැක් G3 තදිනවා මොන හරි අපි දැක්ක ඒ අන්තිම මූව් එකට කලින් බ්ලැක් විනාඩියයි තප්පර 7කට වෙලා වඩු වෙලා තිබ්බා. එතකොට G3 මූව් එක ගොඩක් වෙලාවට එහෙම ලොකුවට ඇනලයිස් කරලා සෙල්ලම් කරන මූව් එක නෙවෙයි. අපි කියන්නේ අර වතුර ටික මඩ කරන්න අදින මූව්ස් බව තමයි දැන් පේන්නේ නේද? ඔව් මොකද දැන් f ගෙන් g3 කපන්න නම් පුළුවන්. කපන්නත් පුළුවන් වෙන්න ඕනේ මං හිතන්නේ. මොකද කැපුවේ නැත්තම් තමයි වයිට් ප්‍රශ්න එනවා නම් එන්න ඉඩ තියෙන්නේ මං හිතන්නේ. ඔය වෙලේ හරි. වයිට් කිසිම අවදානමක් නෑ මං හිතන්නේ මේ පොසිෂන් එකේ ලොකු අවදානමක් නැහැ කියලා තමයි පේන්නේ. G3 පෝන් එතරම් ඉන්න දුන්නොත් තමයි මොන හරි වයිට් මොනවා හරි අවදානමක් එන්න ඉඩ තියෙන. අපි බලමු. දහම්දිට විනාඩි 17ක් තියෙනවා. මට හිතෙන්නේ ගොඩක් වෙලාට ඒක කපයි කියලා තමයි Queen G4 ගේන්න පුළුවන්ද? ඒත් මං හිතන්නේ D6 නෑ Queen G4 ඔව් එතකොට රුක් D1 රුක්කට් C3 idea එකක් තියෙනවා බ්ලැක්ට. ඔව් Queen රුක් ඔව් ඒක නිසා තමයි Queen G4 the rook D3 වගේ rook D3 ඔව් නේද මම හිතන්නේ rook D3 ඒත් bishop G6 bishop G6 අනේ එතකොට අපේ Queen එතකොට Queen E rook D3 ඔව් rook E3 දැන් පස්සේ හැම වෙලේම Queen E6 check එකක් තියෙනවා. ඔව් නේද කොහොමත් white මෙතනම Queen cut B5 සමහර විට කරන්න පුළුවන්. ඔව් Queen cut B5 රණිදු කියද්දිම කරා ඒක ගණන් ගන්නතු ඇතුව මොකද ගොඩක් ටෙම්පෝස් එනවා නේ කියන්නේ අර බ්ලැක්ගේ Queen move එකක් බ්ලැක් අනිවාර්යෙන් කරන්න ඕනේ. Queen G4 වගේ උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ එකෙන් වැඩක් වෙයි කියලා. දැන් මං හිතන්නේ G ගෙන් F2 කපයි. කපලා චෙක් කරලා ඉඳී නේද ඉස්සෙල්ලා. King ගෙන් කපුවම rook F8 මේ Queen G4 play කරයි. දැන් එතකොට මැටීරියල් තත්ත්වය අපි ගත්තොත් white පෝන්ලා දෙකක් up. blackට තියෙන එකම chance එක white ගේ දැන් පොඩ්ඩක් එළියට ආපු king ට විරුද්ධව මොකක් හරි තමන්ගේ ඉත්ත ටික coordinate කරගෙන attack එකක් කරන එක. ඒක ලේසි නැහැ මං හිතන්නේ. ඒ කියන්නේ white ගේ king white ගේ ඉත්ත කොහොමත් white ගේ king ව defend කරන්න පුළුවන් තත්ත්වයේ ඉන්නවා. white මොන හරි ලොකු tactical mistake එකක් නැත්තම් එහෙම එකක් වෙයි කියලා හිතන්න අමාරුයි වයිට් විනාඩි 17ක වගේ කාලයක් තියෙන නිසා මම හිතන්නේ දහම්දී කොට්ලාට අවසන් තරගයට සුසුකම් ලබන්න ඕනේ මෙතන Queen G4 ඇද්දාම white Queen E2 උනත් ආයේ එන්න පුළුවන්. එතකොට counter play ඔක්කොම minimize කරලා play කරන්න පුළුවන්. Queen A7 check එක දෙනවා. Then King G3 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 අදීද තමයි නෝ මොකද blackට perp එක ගන්න බෑ.
ඔව් සිටුේෂන් හින්ද ඒ නිසා කින්ජිත්‍රී කිංජීත්‍රි වලට ආවා. හරි. බ්ලැක්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ක්වීන් අරන අනිත් ඉත්තු දැනට කිසිම විදියකින් වයිඩ් කිං ඉන්න තැන ටිකක් අවදානම් සහගත වුණාට බ්ලැක් ඩ්‍රෝ එක ගන්නවද මොකක්ද වෙන්නේ? මං හිතන්නේ කින්ජිත්‍රී ඇද්දනේ අර තියලා ඒක මොකක්ද වෙන්නේ? කිංජීත්‍රි අදින්න ගිහිල්ලා ඇද්දේ නැති තත්ත්වයක්. මේක බෝඩ් එකේ ආවා නේද ඊට පස්සේ? ඔව් අර පීස් එක අල්ලගෙන හිටියත් ඔව් පීස් එක අර මෙතන වෙන්නේ කිං එක එතෙන්ට ගිහලා අතාරින්න නැතුව ඉඳලා ආපහු කිං එක F2 වලට ගෙනාවා කියලා තමයි අපිට ඉන්ටර්ප්‍රෙට් කරන්න වෙන්නේ. ඒක මේ කිං G3 දෙකේ මොන හරි එකපාරට දැක්කේ නැති දෙයක් එකපාරට දැකලා කෝකටත් තව ටිකක් බාර නම අදිනවා කියලා කිං එක ආපහු F2 වලට එන්නේ නැති ආයෙත් කිං G3 සමහරට Queen E3 එක එකපාරට මොකද්ද කියලා මේ බලන්න මුලදී පේනුනේ නැද්ද දන්නේ නැහැ. Queen E3 වලට වගේ එන චෙක් එක. Queen විතරක්ම නිසා මං හිතන්නේ ඒකේ ප්‍රශ්නකුත් නැහැ වයිට් නේද? කින් H2 ඇද්දෙන් පස්සේ මං හිතන්නේ වයිට් perpetual checks black perpetual checks උත් නෑ. ඉතින් අර තරංගය බලමු මොනවද වෙනස් වෙලා තියෙනවද කියලා නෑ. හිතන්නේ King H2 වලට ආව අපි දැන් මං හිතන්නේ black මේ වෙලාවේ bishop H5 play කරන්න ඕනේ. මොන හරි ප්‍රශ්නයක් ඇති කරන්න නම් නේද? ඔව්. ඔව්. Queen E5 check එකක් දීලම ඉන්න තීරණය කරා. දැන් කින් G1 වලටයි බොහෝ විට. අපි මේක අවස්ථාවක් කරගන්නවා ආයෙත් මතක් කරන්න මේ තරඟාවලිය ගැන. මේක ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මගින් සංවිධානය කරන ඉතින් යෝන් ගෝන් ෆ්‍රී තරඟාවලිය 2021 14න් 15 ක්‍රීඩිකාවන්ට මේක විවෘත තරඟාවලියක් විදිහට පැවැත්වෙන්නේ. ක්‍රීඩිකාවන් දෙගොල්ලන්ටම ඉතින් මේ තරඟ කාණ්ඩ දෙකක් අතර ඊටාම දීර්ඝ තරඟාවලි දෙකක් පැවැත්වෙලා ඒ කියන්නේ කාණ්ඩ දෙකටම තරඟ ක්‍රීඩකයන් 12 දෙනා ගන්න හිටිය. අපි අපෝ ඒකේ ප්‍රතිඵල ගත්තොත් මේ එක කාණ්ඩයක දහම්දී ජයග්‍රහණය කරලා ලකුණු 9.5ක් අරගෙන දිනුල් වීරසේකර ලකුණු 8ක් ලබාගෙන දෙවන ස්ථානය ලබා ගත්තා. ඉතින් අනිත් ක්‍රීඩකයන්ගේ නමුත් මෙතන බලා ගන්න පුළුවන් තරඟාවලියේ හොඳට කරපු. ඉතින් ඒ ඊටාම ලංකාවේ ඉන්න දක්ෂතම 14න් 15 ක්‍රීඩකයෝ තමයි මෙතන ක්‍රීඩිකාවෝ තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ ක්‍රීඩිකාව අතරින් මේ කාණ්ඩයේ ඉහළටම ආවා දහම්දි සහ දිනුල් දෙන්න. අනිත් කාණ්ඩේ වයි කාණ්ඩේ ප්‍රතිඵල තමයි මෙතන අපිට පේන්නේ. එතනත් තවත් ක්‍රීඩකයන් 12 දෙනෙක් අතර අනිත් 11 දෙනා අතරම සමගම ක්‍රීඩා කරලා 11න් දිනුවර සෙනවිරත්න සහ බ්‍රිජේෂ් සරණ බවන් දෙන්න
ඉදිරියටම ආවා. ඉතින් මේ වගේ ඊටාම අමාරු තේරීම් තරඟාවලියකට පස්සේ තමයි මේ අවසාන පූර්ව තරඟයට මේ හතර දෙනා සුදුසුකම් ලැබුවේ. ඉතින් දැන් අද අවසාන පූර්ව තරඟ තියෙනවා. දැන් අවසාන වෙන්න මං හිතන්නේ ආසන්නයි අපිට තව මං හිතන්නේ තව වැඩි කාලයක් යන්නේ විනාඩි 10කින් 15කින් වගේ අවසාන තරඟවලට හෙට තියෙන අවසාන තරඟෙට සුදුසුකම් ලබන්නේ කවුද කියලා තහවුරු කරන්න පුළුවන්. එතකොට මේක තමයි දැන් අද දිනේ තිබ්බ අවසාන පූර්ව තරඟවල පළවෙනි වටේදී දහම්දි සහ දිනුවර සෙනවිරත්න දෙන්නම බ්ලැක් කලර් එක සෙල්ලම් කළා තරඟ දෙකම ජයග්‍රහණය කරා. ඉතින් ඒ දෙදෙනාටම අවශ්‍ය වුණේ දෙවන වටේදී වයිට් විදිහට ඩ්‍රෝ එකක් ලබා ගැනීම පමණයි. ඒ කියන්නේ තරඟ වට දෙකෙන් එකමාරක් ලබා ගැනීම ප්‍රමාණවත් අවසාන තරඟයට සුදුසුකම් ලබන්න. ඉතින් ඒ අවස්ථාවේ තමයි ඉන්නේ අපි අනිත් තරඟයේ අවසාන වූ ආකාරයට අපිට පේනවා දිනුවර අවසාන තරඟයට සුදුසුකම් ලැබපු බව. එතකොට අවසාන කුරුණෑගල මලේදිය විද්‍යාලයෙන් බිහිවුණ ක්‍රීඩකයෙක් වෙන දිනුවර සෙනවිරත්න. එතකොට යවුන් ගෝන් ප්‍රි තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලැබුවා. දැන් අපිට පේන ආකාරයට ඒ අවසාන තරඟයට සුදුසුකම් ලබන අනිත් ක්‍රීඩිකාව බවට පත් වෙන්න බොහොම ඉඩ තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ දහම්දි සඳුදා. ඉතින් අපි බලමු මේ තරඟය. ඉතින් අන්තිම එක මම හිතන්නේ ඇදලා තියෙන්නේ බ්‍රිජේෂ් තප්පර දෙකක් තියෙද්දි 32ක් වෙලාව පෙන්වන්නේ. ඔව් Queen E2 අදිනවා අපි හිතුවා වගේ එක මේ වෙලාවේ. ඔව්. ඔව් Rook C2 වගේ ඒවා හරියන්නේ නැහැ මං හිතන්නේ D pawn pass pawn ටිකක් strong නිසා නේද? bishop h5 එද්දත් queen exchange කරලා ඉවරලා rook d2 අදින්න පුළුවන්. Rook D2 අදින්න පුළුවන්. ඒක කොහොමත් බොහොම ප්‍රායෝගික විදිහට white game එක දිනන්න උත්සාහ black ට කොහොමත් queen exchange නොකර ඉන්න තමයි වෙන්නේ මං හිතන්නේ. queen d6 වලට අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. හැබැයි කලින් queen e2 අදින්න නැතුව d6 push කරා නම් ටිකක් කෙලින්ම d6. ඔව්. ඔව් මොකද එතකොට black ගේ pieces කොහොමත් මේකෙන් පස්සේ දැන් queen d6 වලට දැම්මහම පොඩ්ඩක් මේක බ්ලොක් කරලා rook එක වගේ ගේම් එකට ගන්න පුළුවන් විදිහක් ගැන black ට හිතන්න පොඩි වෙලාවක් යනවා නේද? ඔව් rook e8 rook e5 rook h5 වගේ. ඔව් හරි. මේ diagonal එක queen ගෙන් control කරන්න වගේ chance එකක් තියෙන නිසා නේද? ඉතින් රනිදු කිව්වේ d6 අද්ද නම් මේ වෙලාවේ queen එක කොහොමත් queen exchange එක කරන්න බෑ black ට. queen අදින්න වුණාම queen ට check එකකුත් නැහැ නේද? නෑ. Queen මොකද h5 rook c5 වැද්දත් d7 අදින්න පුළුවන්. හරි හරි. ලස්සන move එක නේද? d7 අදිනවා කැපුවොත් අරක check එකක් එක්ක අරගෙන ඊට පස්සේ night game එක කපන්න පුළුවන් නිසා. ඔව්. ඒ වුණාට ටිකක් forcing විදිහට ඉක්මනට මං හිතන්නේ white game එකේ Tamanට අවශ්‍ය තැනට යන්න අවස්ථාව තිබ්බා කියන එක තමයි හිතෙන්නේ. අපි බලමු. දැන් එතකොට මේ වගේ අවස්ථාවකට ආවා. දැන් පොඩ්ඩක් white ගේ d pawn ට ඉස්සරහට යන්න බෑ. යම් කිසි වෙලාවකට white මොන හරි දෙයක් white ගේ king ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද ඉතින් එහෙම මෙහෙන් king ට පොඩි තර්ජන එන්න ඉඩ තියෙන නිසා. white දැන් මං හිතන්නේ එක්කෝ එයාගේ queen side එකේ ඉන්න pawn ලා ඉස්සරහට තල්ලු කරන්න වගේ අවශ්‍ය වෙයිද? knight e4 knight e4 ඇදලා d6 අදින එකකුත් තියෙන්න පුළුවන් නේද? ඔව් හැබැයි අර කෙලින්ම chance එක හම්බෙච්ච වෙලාවේ d6 නැත්තනම් ලේසි ටිකක්. knight e4 ඔව් queen එක ආපහු දැන් ටිකක් pawn push කරගන්න white ටිකක් අමාරුයි. සමහරට ඒ pawn අරගෙන ටිකක් යන්න වෙයිද දන්නේ නැහැ. a4 a5 a6 වගේ අදින්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. මොන හරි බලමු අපි white මොනවද කරන්නේ කියලා. දැන් පොඩ්ඩක් වෙලා හිතනවා මං හිතන්නේ. තාමත් white මං හිතන්නේ කිසිම අවදානමක් නැහැ. උනට අර ගේම් එක ඉක්මනට simplify කරලා එම් කරන්නේ කොහොමද කියන එක තමයි හිතන්න තියෙන්නේ.
දැන් බ්ලැක් ඊළඟට අනිවාර්යෙන් කොහොමත් රූකී 8 ප්ලේ කරනවා. ඔව් Queen G4 සෙල්ලම් කරා ගොඩක් ලාට රුකී 8 රනිදු කිව්වා වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. බ්ලැක් ඇත්තටම ඩාර්ක් ස්ක්වයර් බිෂප් කෙනෙක් වගේ හිටියා නම් පොඩ්ඩක් මීට වඩා chance එකක් හදාගන්න පොඩි අවස්ථාවක් තිබ්බා. බ්ලැක්ගේ වෙලාව ආයෙත් අපර දෙකක් වෙනකන් ගිහිල්ලා වුණ ශ්‍රී ලංකාව රුකීයි. දැන් වයිට් ඇඩ්වාන්ටේජ් එක තිබ්බට අර එකපාර කන්වර්ට් කරගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් වයිට් මං හිතන්නේ ටිකක් වෙලාව ගන්නවා මොකද ගේම් එක වයිට් ගේ තාම ෆුල් කන්ට්‍රෝල් එක ගේම් එකේ තියෙනවා ඒ වුණාට කොහොමද මේක කන්වර්ට් කරන්න කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මොකද වයිට් මුකුත්ම අවදානමක් ගන්න එක වයිට්ගේ මැච් සිටුේෂන් එකට අදාළ වෙන්නේ නැහැ ඒ නිසා ඉතින් මේක අපි අවස්ථාවක් කරගන්නවා රනිදු එක්කත් පොඩ්ඩක් කතා කරන්න මොකද අපිට හැමදාම රනිදුක කතා කරන ජාතික ශූරයෙක් කතා කරන්න හම්බෙන්නේ නැති හින්දා මේ තරංගයේ පොඩ්ඩක් දැන් ටිකක් මන්දගාමී තත්ත්වයක් තියෙන හින්දා රනිදු ඔයාගේ ඔයා මුලින්ම දැන් මේ පාර 2020 ජාතික ශූරතාවයේ ජයග්‍රහණය කරේ නේද? මුලින්ම ජාතික ශූරතාවයක් ක්‍රීඩා කරේ මොන අවුරුද්දේද? 2017. 17 මුලින්ම ක්‍රීඩා කරේ නේද? නයිට් එක E4 ඇද්දා. දැන් Queen E5 මම හිතන්නේ වයිට්ගේ අයිඩියා එක වෙන්නේ නැති Queen E5 ඇද්දහම D6 ඇදලා D7 පුෂ් කරන්න හැබැයි D6 ඇද්දහම Bishop H5 මුවකක් තියෙනවා. Queen E5 ඇදලා Bishop H5 threat එකක් තියෙනවා නේද? ඔව්. බලමු black මුවක black ඉක්මනට අදින්න ඕනේ මෙතන ඉතින් දැන් තප්පර ගානකට අඩු වෙලා තියෙන හින්දා. දැන් පොඩ්ඩක් white Bishop H5 threat එක ගැන හිතන්න ඕනේ නේද? ඔව්. රනිදු මොකද හිතන්නේ ලංකාවේ මේ 14න් 15 වගේ ලාබාල දැන් රනිදුත් ලාබාල ක්‍රීඩකයෙක් තමයි මේ දැන් ටිකක් වයස වල මම රනිදුට දැන් 16ද 17ද මේ අවුරුද්දේ 17යි දැන් අවුරුද්දේ 17 වෙන්නේ නේද? කොට මේ අවුරුද්ද ඉවර වෙනකොට 18යි ආයෙ හරි. කොට මේ අපේ 14න් 15 වගේ මට්ටම් වල ක්‍රීඩාකාවන්ගේ හැකියාවන් ගැන එතකොට මේ පේන දක්ෂතාවයන් ගැන රනිදුට මොනවද හිතෙන්නේ ජාතික ශූරයා විදිහට? ගොඩක්ම එක්සයිටිං චෙස් ප්ලේ කරනවා මේ ටූර්නමන්ට් එක පුරාවටම සාමාන්‍යයෙන් අන්ඩර් 14 තියදී 1600 ගානක රේටින් එකක් තියාගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි. රනිදුට අන්ඩර් 14 දී කීයක් තිබ්බද රේටින් එක? රනිදුගේ කොහොමද ඉම්ප්‍රූව් වුනේ රේටින් එක වයසත් එක්ක සාපේක්ෂව අපි ගත්තොත් කොහොමද මුලින්ම චෙස් පටන් ගත්තේ කොයි කාලෙද? එතකොට මං දෙක වසරේ තමයි චෙස් පටන් ගත්තේ. රනිදු මුලින්ම කොළඹ ආනන්ද විද්‍යාලයේමද හිටියේ? නෑ මං හිටියේ කලගෙඩි කියන ප්‍රාථමික විද්‍යාලයේ. ඊට පස්සේ
තුන වසරෙන් තමයි මම ආනන්ද විද්‍යාලයට යන්නේ. තුන වසරේ. මගේ මුලින්ම මං හිතන්නේ මගේ රේටින් එක තිබ්බ 1300 ගාණක්. ඊට මුලින්ම ඒ පස්සේ කියන්නේ ඒ වයස කීයේද වගේද? වයස under 10 under 10 වගේ. 10 ශිෂ්‍යත්වය 12 කරන්න වගේ කලින්ද? ශිෂ්‍යත්වයට කලින් මං හිතන්නේ. හරි. ඊට පස්සේ කොයි කාලෙද ඒ ලොකු පිම්මක් අරගෙන ඒ කියන්නේ ඉස්සරහට ආවේ තමන්ගේ වයස් මට්ටම් වල ඉදිරියට එන තත්ත්වයට ආවේ මොන වයසේද වගේද? 2015 වගේ වෙනකම් මගේ 1300 1400 ගාණක් තිබ්බේ. ඊට පස්සේ රොමේෂත් එක්ක වැඩ කරන්න ගත්තයින් පස්සේ එකපාරට 1600 ගාණක් වුණා. ඊට පස්සේ එහෙමම 1700 800 2008 ගිහිල්ලා එහෙමම රේටින් එක ඉන්ක්‍රීස් වුණා. එතකොට 2015 වගේ කියන්නේ ඔයාට වයස 12ක් 13ක් වගේ තියෙද්දි 1300 ගානක්ද තිබ්බේ එහෙමද? 1400 ගානක් තිබ්බේ. ඊට පස්සේ 1600 ගානක් වුණා. 1600 ගානක් වුණා. ඔව්. ඉතින් ඒක හොඳ එකක් හැමතෙම. දැන් මේ අපි කතා කරේ මේ 14න් 15 කට්ටිය මෙතන 1600 ගණන් වල කට්ටිය ඉන්නවා. ඕගලන්ටත් මේ පිම්ම ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ඕනේ වෙන්නේ හොඳ උමනාවක් ඒ ගේම් එක වෙලාවේ හොඳ ඒක හොඳට කිරීම අවශ්‍යතාවයක් සහ හොඳට ප්‍රැක්ටිස් කිරීම ඒ දේවල් තියෙනවා නම් ඒ 1600 ගණන් වල ඉඳන් රානිදු දැන් 2200 මම හිතන්නේ ක්‍රොස් කරා අන්තිම ඉන්ටර් ක්ලබ් එකේදී නේද? ඒකේ තාම රිසල්ට්ස් මන්ද නැහැ. තාම පබ්ලිෂ් වෙලා නැහැ. පබ්ලිෂ් වෙලා නැහැ. ඒ වුණාට 2200 පහු වෙනවා ඊළඟ ලිස්ට් එකේ. ඉතින් අපි හොඳටම දන්නවා රානිදුට 2200 වුණාට 2300 වගේ අයත් එක්ක පවා හොඳින්ම තරගයක් දෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියන එක. ඉතින් ඒ මට්ටමට ඕගොල්ලොත් දැන් ලංකාවේ අපි හැම වෙලේම කතා කරනවා මේක අන්ඩර්රේටඩ් කියන එක ප්ලේයර්ස්ලා. ඒ කියන්නේ තියෙන්න ඕනේ ගානට වඩා අඩු රේටින් එකක් තියෙන්නේ කියන එක. ඉතින් අනිත් රටවල් වලට සාපේක්ෂව විශේෂයෙන් යුරෝපියන් රටවල් ඒ වගේ වට සාපේක්ෂව. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට එහෙම අය ගොඩක් ඉන්නකොට ටිකක් අන්ඩර්රේටඩ් අය ගොඩක් ඉන්නකොට අපිට අමාරුයි ඉස්සරහට යන්න රේටින් වශයෙන්. ඉතින් මේකෙදි අපි දැක්කා ඉතින් මේ හොඳ අවස්ථාවක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ වගේ තරඟාවලියේ වටිනාකම මේක තමයි. දිනුල් වීරසේකර නේද 1200 ගානක ඉඳන් මම හිතන්නේ 100 ගානක් වැඩි වෙලා 1400 ගානට රේටින් එක හැදෙනවා. ඉතින් ටික ටික තමන්ගේ හැකියාවට අනුව රේටින් එක හැදෙනවා. ඒ විදිහට ටූර්නමන්ට්ස් හරියට සෙල්ලම් කරාම දැන් ක්වීන්ලා එක්ස්චේන්ජ් වුණා. අපි ගේම් එකකට ආපහු පොඩ්ඩක් ගියොත් මෙතන මොකද වුනේ කියලා නයිට් G3 අදට පස්සේ බිෂප්ගෙන් ෆෝන කපන්න අන්තිමට තීරණය කරා. එතකොට ක්වීන් H5 යද්දාම මම හිතන්නේ දහම්දී ඒක පොන්න දුන්නා. දැන් අනිවාර්යෙන් ක්වීන් එක්ස්චේන්ජ් කරන්න ෆෝස් වෙනවද ක්වීන්ගෙන්? හැබැයි ක්වීන්ගෙන් G3 කැපුවා නම් නෑ අතන රුක් E8 රුක් හැංගි. E8 රුක් හැංගින් ඒ හින්දා ඔව් ඉතින් ඒ මං හිතන්නේ ඔක්කොම ටික ඇනලයිස් කරලා තමයි දහම්දී මං හිතන්නේ මෙතන අපි ආපස්සට ගියොත් නයිට් G3 move එක අදින්නේ. එතන ඔව් ඒ ටික ඔක්කොම බලලා එතකොට බිෂප් ගෙන් පෝන් කැපුවාම Tamanට ඕනේ විදිහට ගේම් එක සිම්ප්ලිෆයි වෙන බව හොඳට බලලා. ඉතින් ගොඩක් හොඳ ඩිසිෂන් එකක් මං හිතන්නේ හැම පැත්තෙම ටූර්නමන්ට් සිටුේෂන් එකයි ඒ දේවල් එක්ක. දැන් අපි ඉන්නේ මේ පොසිෂන් එකේ මං හිතන්නේ තාමත් බ්ලැක්ට ෆයිට් කරන්න පුළුවන්. හැබැයි වයිට් ඩ්‍රෝ එකක් විතරයි මෙතන අවශ්‍ය. ඉතින් බ්ලැක්ට දැන් ඇත්තම කිව්වොත් දැන් වයිට්ගේ මේ පැත්තේ ඉන්න පෝන්ලා දෙන්න A3 සහ B2 පෝන්ලා දෙන්න නැතුව තිබ්බා වුණත් බ්ලැක්ට සෑහෙන මහන්සි වෙනවා ගේම් එක මං හිතන්නේ වින් එකකට හරවන්න නම්. ඉතින් ඒ හින්දා මේක වයිට් සෑහෙන ගේම් එකේ කන්ට්‍රෝල් එක පිටින් ඉන්නවා. වයිට් තියෙන්නේ ඉතින් හැබැයි බ්ලැක්ගේ පාස් ෆෝන් කෙනෙක් ඉක්මනට ක්‍රියේට් වුණොත් අර ෆෝන්ස්ලා දෙන්නගෙන් එතකොට ටිකක් දෙපැත්තටම යන්න පුළුවන් ගේම් එක. ඔව් අපි බලමු මොකද වෙන්නේ කියලා. වයිටුත් පුළුවන් තරම් ඉක්මනට එයාගේ ෆෝන්ස්ලව පුෂ් කරන්න බලන්න. කොහොමද අපිට දිගටම තේරුණ දෙයක් තමයි අර වයිට්ගේ ගේම් එක වයිට් ටිකක් ටූර්නමන්ට් සිටුේෂන් එක ගැන හිතලා සෙල්ලම් කරන බව නේද? ඒ කියන්නේ සමහරට මේ ගේම් එක වෙන වෙලාවක සෙල්ලම් කරා නම් දහම්දි මීට වඩා මේ වින් එකට යන මූව්ස් සෙල්ලම් කරන්න ඉඩ තිබ්බා. ඉතින් ඒකේ දෙපැත්තක් තියෙනවා හැම වෙලේම. එහෙම සෙල්ලම් කරන එකේ අපි බලමු
දැන් මං හිතන්නේ knight d4 දීද වයිට්ගේ පෝන්ලා ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න පුළුවන් නම් හොඳයි. පොඩි අවදානමක් එනවා බ්ලැක්ගේ පෝන්ලා දෙන්න මේ පැත්තට එද්දි නේද? ඔව් knight d4 දහම bishop Bishop d5 d5 එතකොට b4 වගේ පුෂ් කරපුවාම g4 g3 ගහලා counter play එකක් create කරන්න. බ්ලැක්ට හැබැයි කලින් තිබ්බට වැඩිය පොසිෂන් එක ටිකක් අර මොන try හරි ඔව් කරන chances ටිකක් වැඩි. ටිකක් ආවා. white එහෙනම් මං හිතන්නේ knight d4 සෙල්ලම් කරා. king Bishop h2 සහ d5 g3 ඔව් king h2 සහ g3 moves දෙක සෙල්ලම් කරලා ඔව් ටිකක් බලමු. bishop දැන් d5 දහම මං හිතන්නේ knight f3 වගේ move එකක් සෙල්ලම් කරයි. knight f3 තියෙනවා. එතකොට rook f5 යන්න force. ඔව් එතකොට knight d4 ඇදලා එහෙනම් white king h2 අදින්න තීරණය කරනවා. ඒකත් මම හිතන්නේ හොඳ තීරණයක්. එක පැත්තකින් දැන් ගොඩක් වෙලාවට g4 වගේ එකක් ඒද g4 තමයි king g3 එනවා නේද? g4 එද්දොත් ඔව් h4 ඉස්සෙල්ලා ඇදලා ඔය ඉන්නවා. ඉස්සෙල්ලා ඇදලා ඉදී. එතකොට knight f3 යති නේද? ඒත් rook f5 ඒත් අර වැඩේම වෙනවානේ king g7 ඉස්සෙල්ලා ඇදලා ඉන්නවා බලන්න. දැන් නම් white pawnsලා push කරන්න පටන් ගන්නවා. එතකොට කොහොමත් white ප්‍රශ්නයක් නැහැ. ඔව් pawn අද්දා. black මං හිතන්නේ pawnලා අදින්න ඕනේ නේද? දැන් king g7 එකක් king අරන් එන එක ටිකක් low වැඩි. ඔව් g4 අදින්න බැරි නම් h4 මුලින් ඇදලා හරි ඊට ඊළඟ move එක g4 අදින්න උත්සාහ කරන්න පුළුවන්ද බ්ලැක්ට මං බ්ලැක්ට හැබැයි ප්‍රශ්නේ තියෙන හැම එකක්ම තප්පර 30න් සෙල්ලම් කරන්නත් ඕනේ. ඔව් මං හිතන්නේ යාගේ අයිඩියා එක g4 අදින්න. මොකද එතකොට king g3 ආපුවම king g5 එකක් එක්ක ප්ලේ කරන්න තමයි මං හිතන්නේ king උඩට ගෙනාවේ. හැබැයි දැන් knight c6 අදින්න පුළුවන්. එතකොට පොසිෂන් එක කොහොම ලික්විඩේට් වෙලා ඩ්‍රෝ වෙනවා. ඔව් හොඳ knight c6 රණ්ඩු කියන්නේ එතකොට මෙතෙන්ට අද්දාම bishop එකෙන් කැපුවොත් rook check එක දීලා ආපහු මේක ගත්තාම black ටර්ම්කුත් නැහැ. knight c6 තමයි මම හිතන්නේ දැන් මෙතන හොඳ move එක නේ. එතකොට rook අනිවාර්යෙන් bishop ගාඩ් කරන්න ඕනේ නිසා rook එකට f5 වලට ගියොත් knight e7 තියෙනවා. එතකොට කරන්න දෙයක් නැහැ. එතකොට bishop එකෙන් c6 කපන්නම වෙනවා වගේ තමයි. ඔව්. බලමු දහම්දී ඒක ගොඩක් වෙලාවට මට හිතෙනවා මේ ප්‍රශ්නේ කෙනා හොයාගනි කියලා. knight c6 මේ වෙලාව ගන්න එක හොඳයි මේ වෙලාවේ ඇත්තට මූ එක හදිස්සි වෙන්නේ නැතුව මම හිතන්නේ මේ වෙලාව ගන්න ඒක දැක්ක නිසා තමයි ඒක තහවුරු කරගන්නත් එක්ක තමයි පොඩ්ඩක් වෙලාව ගන්න. හරි වැදගත් අනික් කෙනා ටයිම් ප්‍රෙෂර් වුණා කියලා තමන්ගේ මූ ඉක්මනට අදින්න නැති එක. තමන්ට විශේෂයෙන් මූ එකක් පේනවා නම් ඒ මූ එකෙන් b5 සෙල්ලම් කරා. ඒකත් මම හිතන්නේ නරක මූ එකක් නෙවෙයි. හැබැයි knight c6 මම හිතන්නේ ගේම් එකේ එතනම blackට තියෙන chances ඔක්කොම නැති වෙන මූ එකක් knight c6 මූ එක. මං හිතන්නේ b5 වැද්දෙත් knight c6 අයිඩියා එකක් එක්ක මං හිතන්නේ. ඔව් දැන් blackට මේ මූ එක ආපු එකෙන් දැන් පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් විසඳන්න තියෙනවා white. දැන් knight c6 අද්දොත්
රුක්ට ඔව් G5 වලට යන්න බෑ රුක් රුක් G5 D5 කරලා බෑ චෙක් කරන්න තාමත් ඒ කියන්නේ knight c6 move එක පුළුවන් තියෙන්න ඕන නේද ඔව් එතකොට බිෂප් ගෙන් කපන්න ෆෝස් එකම දේ වයිට්ගේ පෝන්ලා ටිකක් ඔව් ඒත් වයිට් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ මං හිතන්නේ ඒක. අර H බ්ලැක් මං හිතන් try කරන්න H4 G3 චෙක් කරලා මේට් එකට වගේ back නේද track මේට් mate එකට. එකක් වගේ ඔය ටිකක් වයිට් knight c6 එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා knight c6 bishop takes pawn takes කරාම ඔව් කලින් පොසිෂන් එකේ knight c6 ඇද්දහම අර පෝන්ස්ලා දෙක කොහොමත් කනෙක්ටඩ්ම තියෙන්නේ දැන් knight c6 ඇද්දහම ඔව් පෝන්ලා දැන් දෙක උදාහරණයක් විදිහට දැන් b cut c6 කරන්න ඕනේ වගේ නේද knight c6 ඔව් bishop ඔව් නැත්නම් b5 පෝන් යනවා එතකොට rook c5 ආවම ඔන්න ගාට් කරනවා නම් rook d6 check එක දෙන්න ඕනේ නේද rook d6 check එක දුන්නත් king ඒක තමයි. අයින් ඒක කරපුවම දැම්මොත් king ඒ එතකොට king g5 එන ප්‍රශ්නේ king g5 ඇද්දහම මං හිතන්නේ b ගෙන්ම කපන්න ඕනේ මොකද rook ගෙන් c6 යපුවොත් b5 පෝන් කැපෙනවා ඕනේ මං හිතේ knight c6 කරාම bishop ගෙන් knight කැපුවාම rook c6 check එක දීලා ඉන්නවා කියලාද රන්දු හිතුවේ එහෙමද නැත්නම් නෑ මං හිතුවේ කෙලින්ම b ගෙන් b පොනෙන් කපනවා එතකොට rook c5 අද්දාම white pawn guard කරන්න පුළුවන් එක විදිය rook d6 විතරයි නේද ඔව් හැබැයි king g5 ඇද්දහම black play එකක් සෑහෙන හැදෙනවා නේද ඔව් පොඩි අවදානමක් තියෙනවා මේ වෙලාවේ knight c6 move එකේ ආපහු සමහර විට බ්ලැක්ට පුළුවන් වෙයි H G පෝන් එක්ස්චේන්ජ් කරලා කිනුයි පෝනුයි රුකුයි එක මොන හරි කවුන්ටර් ප්ලේ එකක් ක්‍රියේට් කරන්න. මම හිතන්නේ white ටිකක් අපරාධ වගේ අර කලින් knight c6 move එක තමයි ගේම් එක simplify කරන්න ලේසියෙන් ටිකක් තිබ්බ chance එක කලින් move එකේ knight c6 දැන් පොඩ්ඩක් ඉතින් හිතන්න ඕනේ ආයෙත් මම හිතන්නේ බයිට් විනාඩි 5යි තප්පර 40කට වගේ අඩු වෙලා තියෙනවා. බයිට් මම හිතන්නේ සමහරට කැල්කියුලේට් කරන්න උත්සාහ කරනවා ඇති knight c6 එකෙන් පස්සේ වෙන දේවල්. දැන් rook e2 වදිනවා. දැන් rook g5 ප්ලේ කරයි. rook g5 knight e6 අනේ එතකොට rook g5 න g3 ටිකක් හිතන්න ඕනේ දෙයක් නේද? ඔව් g3 ඇද්දත් හැබැයි king h3 වලට යන්න පුළුවන්. මොකද බිෂප් ගෙන් එකපාර චෙක් යන්නේ නැති හින්දා. knight e6 අදින්න පුළුවන්. මේ rook g5 bishop e4 ඇද්දා හින්දා ඒක. දැන් හැබැයි knight b3 වගේ ඇදලා knight d2 ඇද්දොත් මම හිතන්නේ force rook exchange වෙනවා. king g3 king g5 දැන් මෙතන knight f3 ඇද්දා නම් ඒත් අනිවාර්යෙන් liquidate.
ඔව් ඒක තමයි කින් G3 ඇදලා කරන්න පුළුවන්ද කියලා කල්පනා කරේ කින් G3 කින් G5 වලට පස්සේ කින් G3 ඇද්දොත් කින් G5 අදින්න මොනේ වගේ නේද? ඔව් එතකොට නයිට් ඒකට knight F3 check එකක් එක්කම කරන්න නම් ඔක්කොම අර B5 pawn අන්තිමට යනවා ඇති. මේ ඒ වුණාට E4 එක කැපුවාම white ගේ රුකුයි pawnලා දෙකට black ගේ h pawn විතර ඉතුරු වෙන්නේ game එක. හැබැයි B6 ඇද්දහම දැන් ලේසි කොහොමත් B7 කොහොමත්. නවත්තන්න බෑ. bishop E4 මං හිතන්නේ black එච්චර හොඳ move එකක් නෙවෙයි එතන pin කරගත්ත නිසා නේද bishop රුක් G5 තමයි black ගේ chance එක මන් හිතන්නේ. rook G5 ට knight E6 එල්ලම් කරා නම් මොකද වෙන්නේ? ඒත් රුක් F5 එතකොට moves repeat කරොත් ඒත් රිපීට් කරන්න පුළුවන්. බෑ එතකොට knight D5 ඇද්දහම හැබැයි රුක් F1 හරි රුක් එක A5 ලෙන් එතකොට bishop ගේ ප්‍රශ්නයක් නැහැ නේ. ඔව් rook E5 ඉඳන් අතෙන්ට යන්නේ. දැන් හැබැයි රුක් කට E4 කරපුවම දිනමු. knight C6 move එකක් අන්තිමට තියෙනවා නේද? කොහෙන් ඔව්. ගියත් එතන හැබැයි B7 නැද්දහම කැල්කියුලේට් කරන්න ඕනේ H4 move එක. H4 G3 එකත් එක්ක king H3 යන්න පුළුවන් නිසා ඒත් අවුලන්නේ. ඒක හරි ඉක්මනට ඇද්දම අnder දාමු එක. ඒකට අපි ගිය වෙලාව ගත්තොත් 5:41යි 5:31යි 12යි තප්පර 42ක් කරන් තියෙන්නේ. ඔව් මම හිතන්නේ ඒක king H3 move එක තියෙන නිසා මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? මම හිතන්නේ දැන් ළඟයි අපි අනිත් අවසාන තරගයේ දෙන්න තහවුරු වෙන්න. තහම්දි මම හිතන්නේ black විදියට game එක දින්නට පස්සේ දැන් white විදියටත් හොඳ sensible විදියට game එක ඇදලා දැන් ආසන්නයි දැන් තරගය අවසන් වෙන්න. X6 දැන් දැන් ගොඩක් වෙලාට black තව moves කීපකින් game එක resign කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. G3 දාලා එක king එක H1 හරි G1 වලට හරි යයිද කියලා බලන්න. අන්තිම මම හිතන්නේ ඊයේ කාල්සනුත් ඔය වගේ වැඩක් කරා අන්තිමට Queen A6 Queen A6 එකක් ගන්න. ගේම් එක පරදිද්දී අනික් කෙනා දකින්න නැති ඒක බලන්න ඉතින් එහෙම දේවල් කරන එකේ කිසි වැරද්දක් නැහැ මම කියන්නේ. තරංගය නිකන් රිසයින් කරන කොහොමත් පරදිනවනේ. ඉතින් පරදින වෙලාවට තියෙන ඕනම දෙයක් නීතිය මොකද ඔන්ලයින් එකේ ප්‍රීමූව් කරලා තියෙන්න පුළුවන්. ඔව් ප්‍රීමූව් ඒක තමයි මම හිතන්නේ. ඔව් දහම්ද මං හිතන්නේ අර යුග්ගෙන් E4 කපන්න යන වෙලාවට වඩා වෙලාව ගත්තා දැන් මේ අන්තිම මොස්ට් එකක් නොම් පරිස්සමෙන් ඒ කියන්නේ තමන්ගේ ටැක්ටිකල් විෂන් එක ගැන තියෙන
විශ්වාසය තමයි එකෙන් පේන්නේ රුක් x4 එතන ඉක්මනට කරපු එකෙන්. ඔව් තව ස්වල්ප මොහොතකින් අපිට තරඟය අවසන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. එක ලස්සන එකක් ස්ටේල්මේට් එකක් නේද try කරන්නේ. Queen ගේ රුක් කැපුත් ස්ටේල්මේට් නේද? ඔව් ඔව් ට්‍රික් එකක්. ඉතින් ඒකට අහු වෙන්නේ නැති වුණාට ඉතින් ඒ වගේ දේවල් තියෙන ඒවා උත්සාහ කරන බලන එකේ කිසිම වැරද්දක් දකින්නේ නැහැ මම නම්. හෙට එතකොට අවසාන තරඟ පැවැත්වෙනවා. මම දන්න විදිහට තුන්වෙනි ස්ථාන තරඟයකුත් පැවැත්වෙයි. එතකොට මේ පේන ආකාරයට කොළඹ මියුසියස් විද්‍යාලයේ දහන්දි සනදුලා සහ මලියදේව කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පිනුවර සෙනවිරත්න දෙන්න තමයි මේ පේන විදිහට සුසුකම් ලබන්නේ. අවසාන තරඟයට ඉතින් තාම උණුසුම් තරඟයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් හෙට. උදේ තරඟ වට දෙකක් පැවැත්වෙනවා. දෙන්නටම කලර්ස් වයිට් එකයි බ්ලැක් එකයි හම්බෙන්න ඕන නිසා. උදේ 9ට පළවෙනි වටය පැවැත්වෙනවා. හවස වටේ ගොඩක් වෙලාට හවස 3ට වගේ ආරම්භ වෙයි. ඉතින් අපිත් එක්ක හෙටත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. සජීව විකාශයත් එක්ක හවස 5 වගේ සිට ඒ කියන්නේ හවස තරඟ වටේ කියන්නේ තරඟවලදී අවසාන මොහොත. ඉතින් තරඟ ඒ සමගම කියන්න ඕනේ සමානව අවසාන වුණොත් එකට එකක් වශයෙන් ගොඩක් වෙලාවට ඉඳලා තිනවා. ඉතින් අපි රන්දු හොඳට දන්නවා ගෝන්ෆ්‍රී ප්‍රධාන ගෝන්ෆ්‍රී තරඟාවලියේ රන්දු සහ මිනුල් අතර අවසාන තරඟය සම වෙලා යන්න උනා ටයි බ්‍රේක්ස් වලට. ඉතින් ඒ ගෝන්ෆ්‍රී තරඟාවලියේ තුන්වෙනි අවසාන පූර්ව තරඟයක් මම හිතන්නේ
ආමගෙඩන් තරගය දක්වාම ගියා ගොඩාක් රෑ වෙනකන් මිනුල් සහ තීක්ෂණ දෙනුවන් අතර තරගය. ඉතින් ඒ වගේ ඒ අවසාන මොහොතවල් සියල්ලම ඔබට සජීව විකාශයත් එක්ක එකතු වෙන්න පුළුවන් හෙට හවස 5 පමණ සිට ශ්‍රී ලංකා චෙස් සමීරණයේ Facebook පිටුව හරහා මේ සජීව විකාශය සිදු වෙනවා. ඉතින් දැන්ට පේන ආකාරයට ඒ තරඟයට සුදුකම් ලබන්නේ අපි කිව්වා වගේ මියුසියස් විද්‍යාලයේ හම්දි සන්දුලා සහ මාලියදේව විද්‍යාලයේ දිනවර සෙනවිරත්න. ඉතින් මං හිතන්නේ තරඟාවලිය ගිය ආකාරයට මේ ගොඩාක් දීර්ඝ තරඟාවලියක් අවසාන පූර්ව තරඟයටත් කලින් තරඟවට ගොඩක් ක්‍රීඩා කරා. ඉතින් මං හිතන්නේ තරඟාවලිය හොඳටම ක්‍රීඩා කරපු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව දෙදෙනා අවසාන තරඟයට සුදුසුකම් ලැබුවා කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. මෙන්න තරඟය අවසන් වෙනවා. දැන් බ්ලැක් රිසයින් කරනවා ගේම් එක. ඉතින් අපි අදට විකාශය තව ස්වල්ප මොහොතකින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රනිදු මොකද හිතන්නේ හෙට තියෙන ෆයිනල් එක ගැන? දෙන්නම ඇත්තටම ගේම්ස් මං හිතන්නේ දෙන්නම දෙකෙන් දෙකම දෙන්න නොකවුට් එක. ඔව්. ඒකට ගොඩක් උණුසුම් වෙයි හෙට තරඟවලදී. ඉතින් දැන් අපි කතා කරා දිනුවර ගැන. ඉතින් ගොඩාක් ඇග්‍රෙසිව් ප්ලේයර් කෙනෙක් වගේ පේනවා. අර මලියදේව සහ කුරුණෑගල DNA එක හැමම තියෙන ක්‍රීඩකෙක් වගේ පේනවා. ඉතින් දහම්දිත් මං තාම හොඳට මෑත කාලේ තරඟවල තාම හොඳට සෙල්ලම් කරපු ක්‍රීඩිකාවක්. ඉතින් හොඳ උණුසුම් තරගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු. එක තරගයක් white එකක් black. අපි බලමු හෙට දහන්දි ස්කැන්ඩිනේවියන් ඩිෆෙන්ස් එක සෙල්ලම් කරයිද කියලා බලමු දිනුවරත් එක්ක නේද. ඉතින් ඒක ගොඩක් වෙලාවට white ගොඩක් ඇග්‍රෙසිව්ලි ප්ලේ කරන ගේම් එකක් වෙන්න පුළුවන් එහෙම වුණොත්. ඔව්. දිනුවරගේ white game එක ටිකක් ගොඩක් හොඳ ඇග්‍රෙසිව් වෙයි කියලා හිතෙනවා. දන්නේ නැහැ තාම කලර්ස් කොහොම වෙයිද කියලා. ඉතින් අපි අවසන් කරන හැනම් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් ගෙන ආපු මේ සජීව විකාශය යොවුන් ගෝන් ප්‍රී තරඟාවලියේ කියන්නේ 14-15 ගෝන් ප්‍රී තරඟාවලියේ අවසාන පූර්ව වටේ. එතකොට අවසාන තරඟ වලට කවුද එන්නේ කියලා දැන් තීරණය වුණා. හෙට අපිත් එක්ක එකතු වෙන්න එහෙනම් අවසාන තරඟයේ අවසාන භාගයේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් මම ගොඩක් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාද ජාතික ශූර රනිදු ලියනගේ. ඉතින් රනිදුගේ අපි මම හිතන්නේ ගොඩක් වටිනවා ලංකාවේ අපේ ලාබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ රනිදු වගේ කට්ටිය දැක්කලා. මොකද රනිදු කියන්නේ තාම ලාබාල ක්‍රීඩකයෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් කොහොමද ඉස්සරහට ආවේ ජාතික ශූරයා වෙනකන් ගිය මාර්ගය. ඉතින් හර්ෂණ කලින් තමන් එක්ක සුසල් කිව්වා. ඉතින් ඒ වගේ මේ වගේ තැනක ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි රනිදු එකතු වුණාට. අපි එහෙනම් අද විකාශය අවසන් කරනවා මේ සමගම. ආයුබෝවන්. සුබ රාත්‍රියක්.